ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වරක් පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, අද දවසේදී හැම දිනම අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආපු සබ්බාස සූත්‍රයට අදාළ දේශන මාලාවක සම්බන්ධ වෙන්නේ ඉවර කළා පහු පටන් ගත්තා. එතකොට සත්බොජ්ජංග ධර්ම ටික ආපහු කතා කළොත් හොඳයි කියලා මතක් කරපු නිසා අපි වැදගත් බොජ්ජංග ධර්ම ටික නැතිනම් මූලිකත්වයේ ගන්න බොජ්ජංග ධර්ම ටික අපි කතා කළා පහුගිය වතාවේදී සති සම්බොජ්ජංගයේ සහ ධම්මවිචේ සම්බොජ්ජංගය ඒ වගේම විරිය සම්බොජ්ජංගය ගැන අපි කතා කළා. එතකොට ඒ තුල අපි බොහොම වැදගත් කරුණු කාරණා කීපයක් කතා කළා. ධම්මවිචේ සම්බොජ්ජංගයේ වඩනකොට ධම්මවිචය සම්බොජ්ජංගයේ දෙආකාරව වැඩෙනවා. ලෞකික ජීවිතයට අදාළව ධර්ම කාරණා මෙනෙහි කිරීම වගේම අද අපි විදර්ශනාව වඩන විදර්ශනා භූමිය තුල ස්කන්ධ ධාතු ආයතන ගැන යම් මානසිකාරයක් පවත්වනවා නම් ඒ මානසිකාරයට අපි කිව්වා මාර්ගයට අදාළව වඩන ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා. ඒ වගේම මේ තුල උපදවාගත් නුවණට කිව්වා මාර්ග සත්‍යයට අදාළව වඩන ධම්මවිචේ සම්බොජ්ජංගයේ වස්සග්ග පරිණාමව වඩනවා කියලා. එතකොට ඊට අදාළ පවත්වන සිහිය සති සම්බොජ්ජංගයේ තුලත් ඊට අදාළව පවත්නා විරිය සම්බොජ්ජංගයේ ලෙසත් අපි කතා කළා. එතකොට අද දවසේදී අපිට තියෙනවා වීරියත් එක්කම වැඩෙන අනිත් කාරණය ප්‍රීති සම්බොජ්ජංගය. අපිට නම් වීරියත් එක්ක වැඩෙන්නේ එපා වෙන්නේ. වීරිය වැඩි වෙනකොට එපා වෙනවා. ඒක නිසා විරිය සම්බොජ්ජංගයත් එක්ක නමුත් වැඩෙන්නේ ප්‍රීති සම්බොජ්ජංගය. ප්‍රීතිය. විරිය සම්බොජ්ජංගය කියන ධර්මතාවයේ තුල වීරිය ඉන්ද්‍රිය වැඩි බවට පත් වුණොත් අනිත් ඉන්ද්‍රිය ධර්මතා ටික අඩු වෙලා අන්න එතකොට අපිට එපා වෙන බව එනවා. එතකොට ඒ එපා වීම ආවට පස්සේ ජීවිතය තුල අපි නැවත නැවතත් ධම්මවිචේ වඩනවා නම් නැවත නැවතත් විරිය සම්බොජ්ජංගේ වඩනවා නම් අපේ හිත වික්ෂිප්ත බවට යනවා. ඒක නිසා අපි ඊට අදාළ අනිත් ඉන්ද්‍රිය ධර්මතා ටික වඩන විදිහට කටයුතු සම්පාදනය කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපිට කත්තු කම්මිතා කුසල ඡන්දය නැත්තම් ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය වෙන කැමැත්ත ඇති වෙන්නේ. එහෙම නැත්තම් භාවනාව කියන එක බොහොම එපා වෙන දෙයක් බවට පත් වෙනවා. නීරස දෙයක් බවට පත් වෙනවා. ඒක නිසා මොනම වෙලාවකවත් මොනම මොහොතකවත් භාවනා කරනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ මේක එපාම වෙනකන් නොකර ඉන්න. භාවනාව තුළ අපි හදන්නේ සතිය සහ සමාධිය උපදව ගන්න. මේ සම්බොජ්ජංග දෙක උපදව ගන්න අපි භාවනා කරනකොට හිතම එපා වෙන තරමට මේ ඉන්ද්‍රිය දෙක දියුණු කර ගන්න හදන්න එපා. අනිකුත් ධර්මතාවල උපනිශ්‍රයත් ලබන්න. අපි කිව්වා මේ පණිවිඩය අරගෙන යනකොට මේ සිහියට සහ නුවණට දෙන කෑම කියලා එකම කා යන්න ගියොත් එහෙම එපා වෙනවා. ඒක නිසා එක එක කෑම වර්ග ටිකක් දුන්නාම ටිකක් විවිධත්වයක් තියෙනවා. ඒක නිසා එකම විදිහේ කෑම දෙන්නේ නැතුව මේකට වෙන වෙන කෑම ටිකක් දෙන්න වෙනවා. ඒක නිසා හිතට හැම වෙලාවකදීම ඒ වෙන වෙන ධර්මතා දිදී අරගෙන යනකොට යාට ප්‍රීති සම්බොජ්ජංගය වඩන්න පුළුවන්කම තියෙනවා. ප්‍රීති සම්බොජ්ජංගයත්
ලෞකිකව සහ ලෝකෝත්තරව කියන මේ දෙආකාරව වඩන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ප්‍රීතිය වැඩෙන ආකාර කිහිපයක් ගැන කතා කරනවා. ඒකෙදි කුද්දක පීති, කණික පීති, ඔක්කාන්ත පීති, උබ්බේග පීති කියලා පීති බෙදනවා. කුද්දක පීති කියලා කියන්නේ යම් මාර්ගයක් වඩනකොට, භාවනාවක් කරනකොට නිකන් ශරීරයේ ලොමු දහ ගන්නන විදිහේ යම් කෙනෙකුට ප්‍රීතියක් ඇති වෙනකොට අපි නිකන් අපේ වචනෙන් කියනවා නම් ඇඟේ හිරිගඩු පිපෙනවා කියලා කියන්නේ. අන්න ඒ විදිහේ ප්‍රීතියක් ඇති වෙනකොට ඒකට කියනවා කුද්දක ප්‍රීති. ඊටමත් කුඩා ප්‍රීතියක් ඒක අපිට නම් ලොකු ප්‍රීතියක් ඇති වුණාම ඒක තේරෙන්නේ. නමුත් ඒක කුද්දක ප්‍රීති ඊටම සුළු ප්‍රීතියක් මේ මාර්ගය යනකොට ඇති වෙනවා. ඊට පස්සේ කණික ප්‍රීති ක්ෂණයක් පාසා ඇති වෙන මොහොතක් පාසා ඇති වෙන තව ප්‍රීතියක් තියෙනවා. ඔක්කාන්ත ප්‍රීති කියලා තව ප්‍රීතියක් තියෙනවා. මුහුදු රැළ ගහනකොට මුළු වෙරළම බදා ගන්නවා වගේ මුළු ජීවිතේ පුරාම පැතිරි පවත්නා ප්‍රීතියක් ඇති වෙන තැනකුත් තියෙනවා. ඒ වගේම උද්වේග ප්‍රීතිය මේ කය සැහැල්ලු කරලා පුළුන් රොදක් වගේ බවට පත් කරලා මේ පුදුමාකාර සැහැල්ලුවක් අරන් දෙන ප්‍රීතියකුත් තියෙනවා. ඒ ප්‍රීතියපත් උනොත් උඩින් යන්න පුළුවන්. ඒ ප්‍රීතියටපත් උනොත් ලංකාව ගැන හිතලා වැඩිපුර මේ ප්‍රීතියටපත් උනොත් ටිකට් නැතුව ලංකාවට යන්න පුළුවන්. අර පාසකම්ම කෙනෙක් ගියයි කියන්නේ සෑගිරියට කොහෙද? ළමෙක් ලැබෙන්න හිටපු නිසා උපාසකම්ම ගෙදර හිටියා. ගෙදර ඇත්තු ගියා පින්කමට. ඉතින් පුදුමාකාර ශ්‍රද්ධාවක් තිබුණා. ශ්‍රද්ධාව නිසා පින්කම ගැන මෙනෙහි කරමින් හිටියා. ඉතින් මොනතරම් හිත එකඟ වුණාද පින්කම ගැන හිත සමාධිගත වුණාද කියනකොට වෙන කිසිමම දෙයක් නැති වෙලා ඒකම ධානයේ බවටපත් වෙලා ඒකම ප්‍රීතිය අධික වෙලා උද්වේග ප්‍රීතිය පහළ වුණා. මේ කය පුළුන් රොදක් වගේ සැහැල්ලු බවටපත් වෙලා මේ කයත් එක්කම අනිත් කට්ටිය පයින් යනකොට මේ බඩදරුවම්ම ඔක්කොටම කලින් ගිහිල්ලා පන්සලේ හිටියා. එතකොට ඔන්න ඔකයි උද්වේග ප්‍රීතිය. එතකොට ලංකාවේ පින්කම් ගැන තියෙනකොට වැඩිපුර ටික මතක් කරලා බලන්න එකපාරේ යන්න පුළුවන් දෙයක්. එතකොට මේ ප්‍රීතිය හැම වෙලාවකදීම විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව ධ්‍යාන අංගයක් හැටියටත් කතා කරනවා ප්‍රීතිය. මෙතන තියෙන්නේ බොජ්ජංග ප්‍රීතිය. බොජ්ජංග ප්‍රීතිය හැම වෙලාවකදීම ධර්මකාරණා මෙනෙහි කිරීම තුළ එයාට යම් ප්‍රීතියක් ඇති වෙනවා නම් අන්න ඒ ප්‍රීතිය ලෞකිකව මේ ප්‍රීතිය වැඩෙනවා හැම වෙලාවකදීම අපිට කුසල පක්ෂයේ හටගන්න ප්‍රීතිමත් බවත් එක්ක කුසල පක්ෂයේ භාවනාවක් හෝ අපි සමාධි නිමිත්තක් වඩනකොට හරි මේ ප්‍රීතිය ඇති වෙනකොට මේ ප්‍රීතිය අපිට ලොකු අර්ථයක් සිද්ධ කරලා දෙනවා. මොකද මේ ප්‍රීතිය නිසා තමයි ඒක දිගින් දිගට අපිට පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. හිත යන්නේ හැමදාම සැපයක් හොයාගෙන මිසක සැප නැති දෙයක් කියලා හිතට පෙන්නකොට ටිකක් වහකදුරු තිත්ත විදිහට තමයි හිත යමක් පිළිගන්නේ. ඒක නිසා මේ ධර්මයේ යෙදෙන ප්‍රීතිය ටිකක් හිතට දැනුනොත් තමයි ඒකේන වෙන දෙයකින් හොල්ලන්න බැරි දෙයක් බවට පත් වෙලා ඒ ප්‍රීතිය ලබා ගන්න උත්සාහවත් වෙන්නේ. එතකොට මේ ප්‍රීතිය උපදව ගන්න ප්‍රීතිය අඩු නම් එයාට කියනවා ඡානුස්සතිය වඩන්න කියලා. අනුස්සති කමඨහන් ටික වඩන්න කියලා. ඒ කියන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඡාගානුස්සති, උපසමානුස්සති, දේවතානුස්සති කියන මෙන්න මේ අනුස්සති කමඨහන් මෙනෙහි කරමින් තමන් කරන කටයුත්තේ වැදගත්කම හිතට දීලා ඒ දේ කරන්න අවශ්‍ය ප්‍රීතිය ඉස්සෙල්ලා හිතට කැමැත්ත ඇති කරලා දෙන්න. එතකොට මේ කැමැත්තත් එක්ක තමයි ප්‍රීතිය ඇති වෙන්නේ. පමුදිතස්ස පීති ජායති.
එතකොට ප්‍රමුදිත බවත් එක්කයි පීතිය උපදින්නේ. ප්‍රමුදිතස් පීති ජායති කියුවේ හැම වෙලාවකදීම හිතේ ඇතිවන ප්‍රමුදිත බවත් එක්ක. පීති මනස්ස කායං පස්සම්බති. ප්‍රීතිය ඇති කෙනාගේ කය සංසිඳනවා. ඒක නිසා ඉස්සෙල්ලම අපිට අවශ්‍ය වෙනවා ප්‍රීතිය ඇති වෙන ධර්මතා ටික වඩන්නට. ඉතින් එකින් එකට විස්තර කරන්නේ නැහැ. කවුරුත් දන්නවා බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, කමඨාන ආදී වඩලා හිතේ ප්‍රීතිය උපදව ගන්න බව. එතකොට දැන් ඕගොල්ලන්ට නුවණක් ඇති වෙන්න ඕන මේ කමඨහන වඩන්නේ හුදෙක්ම කමඨහනේ අවශ්‍යතාවය නිසා නෙමෙයි කියන එක තේරුම් ගන්න. ඒ තුළ වැඩෙන්නේ ඉන්ද්‍රියක්. ඒ ඉන්ද්‍රිය සඳහායි ඒ කමඨහන අපි භාවිත කරන්නේ. එතකොට මේ පීති සම්බොජ්ජංගේ වැඩෙන්න නම් තව කාරණයක් තියෙනවා. ලෝක පුද්ගල පරිවර්ජනතා. පරිවර්ජණයෙන් පහ කරන්න කියනවා ධර්ම රසය නොදන්නා අය. එයයි පරිවර්ජණයෙන් පහ කරන්න ඕනේ. ධර්මයේ රස නොදන්නා ධර්ම රසයේ නොවිදින අය ඇසුරු කරනකොට ඕකේ කොහෙද සැප තියෙන්නේ? ඕක ඔක්කොම අතහැරලා දැන් නිවන් දකින්න බය එකනේ ඔක්කොම අතහැරලා කොහෙන්ද සැපයක් ලබන්නේ? මේ ඔක්කොම නැති වෙලා යනවා නේද? අපිට විඳලා පුරුදු සැප ඔක්කොම නැති වෙනවා. එතකොට හිත සැසඳෙන්නේ නැහැ, හිත බැසගන්නේ නැහැ. ඒක නිසා කවුරු හරි මේ පැත්තට තවදුරටත් වචන දානකොට ඇත්තනේ මේක කරලා ඇති වැඩේ මොකද්ද කියලා හිතෙන කමක් එනවා. ඒක නිසා මේ ලෝක පුද්ගල පරිවර්ජනතාව මේ දහම් රසයේ නොවිඳින අය ලෞකික රසයන්ට නැඹුරු වෙච්ච අය පරිවර්ජණය දුරු කළ යුතුයි. එතකොට ඒ පරිවර්ජණය කියනකොට මේ කායික පරිවර්ජණය සහ මානසික පරිවර්ජණය කියලා දෙකට බෙදන්න පුළුවන්. කායික පරිවර්ජණය හැම වෙලාවකදීම අර අලිය ඉන්නකොට අයින් වෙලා ඈතින් යනවා වගේ කයම අරගෙන ඈතින් යන එක කායික පරිවර්ජණය. ඊට පස්සේ එකට ඉන්න කෙනෙක් මානසික පරිවර්ජණයෙන් පහ කරන්න පුළුවන්. මේ එකට ඉන්නවා අපි වැඩි ඒ සම්බන්ධව අදහස් කතා කරන්නේ නැහැ. අපි හිතමු එකටම ඉන්න වෙන කෙනෙක් එයා දහම් රසය දන්නෙත් නැහැ, ධර්මයේ ඇති වටිනාකම දන්නෙත් නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා පරිවර්ජණයෙන් පහ කරන්න. එතකොට ඒ කියන්නේ එයා එනකොට අපි අයින් වෙලා යන්න නෙමෙයි. එයත් එක්ක ඒ සම්බන්ධව අදහස් නොවිපසායින්. මොකද සමහර වෙලාවට සමහර අය ඇවිල්ලා කියන කතාවක්. උපාසක මහත්මයා වණට යමු වුණා නම් උපාසක අම්මා කැමති නෑ. උපාසක අම්මා යමු වෙන වෙලාවට උපාසක මහත්තයා කැමති නෑ. ඉතින් දෙන්නම ධර්ම රසය හඳුනන්නේ බොහොම කලාතුරකින්. එතකොට පරිවර්ජණයෙන් පහ කරන්න ගියොත් ගෙදරින් එළියට දාලා දොර වහන්න වෙනවා. පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක නිසා පරිවර්ජණයෙන් පහ කරන්න වෙනවා ඒ අදහස. එයත් එක්ක ඒ අදහස බෙදා ගන්න යන්නේ. ඒ අදහස එයාගෙන් විමසන්න යන්නේ නැහැ. ඒ ගැන හැම වෙලාවකදීම ඒ ගැන බෙදා ගන්න යන්නේ ධර්ම රසය ඇති පුද්ගලයෙක් එක්ක. ප්‍රීති පුද්ගල පටිසේවනතා. හැම වෙලාවකදීම ඒ ප්‍රීතිය ධර්ම රසයේ විඳින කෙනෙකුගෙන් ඒ ගැන විමසනකොට එයා විඳින ඒ රසයත් එක්ක එයා කියලා දෙනකොට අපිට තව දුරටත් ඒ ධර්මයේ හැසිරෙන්න අවශ්‍යතාවය ඇති වෙනවා. එහෙම නැත්නම් එපා වෙනවා. එතකොට මෙන්න මේ තදදි මුත්තතාව කියන මෙන්න මේ ලක්ෂණ ටිකට කියනවා ප්‍රීති සම්බොජ්ජංගය. ඒට නැඹුරු වූ බව හැම වෙලාවකදීම ප්‍රීති සම්බොජ්ජංගයේ ලෞකිකව වැඩෙන බව. ලෝකෝත්තර ධර්මතාවයත් කෙටියෙන්ම කියන්න පුළුවන්. ලෝකෝත්තර ධර්මතාවයේ මෙනෙහි කිරීම තුළ තමන්ට යම් ප්‍රීතියක් උපදිනවා නම් අර නුවණ තුළ විචේ නුවණ වඩනකොට ඒ උපදෝගත් නුවණ තුළ තමන්ට යම් ප්‍රීතියක් උපදිනවා නම් අන්න ඒ ප්‍රීතිය හැම වෙලාවකදීම ප්‍රීති සම්බොජ්ජංගයයි වඩන්නේ. නමුත් පරිස්සම් වෙන්න ඕනේ ප්‍රීති සම්බොජ්ජංගයේ තුල මාන්නේ ඉදිරිපත් නොවෙන්න. ප්‍රීති සම්බොජ්ජංගයේ වඩන කෙනෙකුට හිතට මාන්නේ ඇති වෙනවා සමහර වෙලාවට. මම මෙච්චර දහමක් විඳිනවා අනිත් අයට ඒක නෑ. එතකොට තමා උසස් කොට දකිනවා අත්ත්ුක්කංසේති පරං වම්බේති. තමා විඳින දහම් රසය ගැන තමා උසස්ව හිතනවා අනිත් අය විඳින්නේ මීට වඩා අඩු දහම් රසයක් කියලා ඒ අය පහත් කොට සලකන්න ගන්නවා. අපි ප්‍රීතිය කියලා හිතාගෙන ඊට පස්සේ මාන්නේ විඳිනවා.
අපි ධම්මවිචේ තුලයි ප්‍රීතිය ඇති කරගන්නේ කියලා මේ දහම් කරුණු සම්මර්ෂණය තුලයි කියලා අපි මාන්නය ඇති කරගෙන මාන්න විඳින්න ගන්නවා. ඒකෙන් පරිස්සම් වෙන්න ඕනේ. දැන් මහරහතන් වහන්සේලා සිනා පහල කරනවා සමහර වෙලාවට ප්‍රේතයෙක් දැක්කහම ලෝකයට කරුණු කියලා දෙන්න. ඒ වගේම මේ දුක්ඛිත සසර පිළිබඳව මෙපමණ දුකකින් තමන් මිදුණා කියන බවත් එක්ක හැම වෙලාවකදීම සිනා පහල කරන අවස්ථා තියෙනවා. හැබැයි ওই වෙලාවට අපි කරන්න ගියොත් එහෙම ගොඩක් වෙලාවට සමහර විට අපිට වෙන්න පුළුවන් දේ තමයි අත්ුක්කංසේති පරං වම්බේති කියන ගතිය. තව දෙන්නේ මොකක් හරි අමනාපකමක් ඇති කරගන්න වෙලාවට අපෝ ඒ අය මෙහෙමනේ කියලා අපි ඒක ඇති කරගන්නවා නම් අපි එහෙම නැහැනේ කියන එක විඳින්න ප්‍රීතිය ඇති කරගන්නවා නම් ඒ ප්‍රීතිය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ ප්‍රීතිය මාන්නය හා සමග ගියපු ප්‍රීතිය. ඒ ප්‍රීතිය ඒ විදිහට මාන්නය හා සමග ගියාට පස්සේ ඒක පුද්ගල භාවයත් එක්ක ගියපු දෙයක්. සමහර අය අපිත් එක්කම කියනවා මේ පුහුදුන් අයට ඔබ තේරෙන්නේ නැහැනේ කොච්චර කරත් කියලා. සමහර අය ඇවිල්ලා කියපු අවස්ථාවක් තියෙනවා. එතකොට හැම වෙලාවකදීම මේ අත්ුක්කාසේති පරං වම්බෙහිති කියන ගතිය ලක්ෂණයක් ඒක. මම ලබාගත් කෙනෙක් අනිත් අය ලබා නොගත් අය. ඒක නිසා එයා ඒ ප්‍රීතිය විඳිනවා. හැබැයි ඒ ප්‍රීතිය පුද්ගල භාවය අනුව ගිය ප්‍රීතියක්. මමයි ප්‍රීතියටපත් වෙන්නේ මම සතුටු වෙනවා. ඒ සතුටේ තමන්ට ලෞකික ධන දහන්නේ මෙච්චර තියනවා කියලා හිතලා සතුටු වෙන සතුටේ වෙනස මොකක්ද? මේක ධනයක්. මේ ධනය ගැන හිත තමන් සතුටු වෙනවා. ඒ වගේම එළියේ ඇති ධනය ගැනත් හිත සතුටු වෙනවා. සතුටු වෙලා තියෙන්නේ සංඛාරස්කන්ධය ගැන නෙමෙයිද? ධනය ඇතයි කියලා සතුටු වුණා පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති කිව්වේ මේ හැම දෙයක් ගැනම හිත සතුටු වෙනවා කියලා අපි මේ සතුටු වෙන්න යන්නේ අපේ හිත ගැන හිත නෙමෙයිද? හිත ගැන හිත. එතකොට ධර්මයේ දන්න තමන් ධර්මයේ දැක්ක කියන බව තුලත් සතුටු වෙන්න යන්නේ ඒ තමන්ගේ සංඛාරස්කන්ධය තුල ධර්මයේ පුරවගත්ත බව නෙමෙයිද? දෙකම සමාන නැද්ද එතකොට? දෙකම සමානයි. ඒක නිසා ලෝකෝත්තරව ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනකොට පුද්ගල භාවයේ ඉක්මවා ගිය බවත් එක්ක අපිට ඇති වෙන්න ඕනේ ප්‍රීතිය. හැබැයි ඒ ප්‍රීතිය පුද්ගලයේ කරා පතිත වුණ ප්‍රීතියක් නොවිය යුතුයි. මේ ධර්මතාවයේ නැවත දකින්නකොට එයාට අර කියපු හුද්දක පීති, කණික පීති, ඔක්කාන්ත පීති ආදී ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මේක දකින්නකොට කෙනෙකුට බොහොම ක්ෂණිකව එකපාර මහා ප්‍රීතියක් ඇති වෙනවා. අහේතුකෝ අප්‍රත්‍යව වගේ නිකන් මේ ඇත්ත පේනකොට එකපාර මහ විශාල ප්‍රීතියක් කෙනෙකුට ඇති වෙනවා. සමහර කෙනෙක් හිතනවා මේ ප්‍රීතිය මාර්ගඵලයක් කියලා වරදවා ගන්න අවස්ථාවක් තියෙනවා. මේ ප්‍රීතිය මාර්ගඵලයක් කියලා වරදවා ගන්න අවස්ථාවක්. අර උද්වේග කුසලයේ ගැන හිත පහදවගෙන උද්වේග ප්‍රීතිය උඩින් ගිය උපාසකම්ම අද හිටියනම් රහත් වුණා කියලා නොවැඳ ඉඳීද? රහත් වුණා කියලා අනිවාර්යෙන්ම දිනවා. එතකොට හැම වෙලාවකදීම මේ ප්‍රීතිය ඇති වෙන පමණට ඒකට කියන්නේ නැහැ මාර්ගඵලයක් කියලා. ධර්මයේ තුල කෙනෙකුට මේ වර්ධින්න පුළුවන් තැන් විදර්ශනාව වඩනවා. විදර්ශනාව වඩ ඉන්නකොට එයාට එකපාර මේ ඇත්ත පෙනීම නිසා මහ විශාල ප්‍රීතියක් හට ගන්නවා. එයා හිතනවා නම් මේ ප්‍රීතිය හට ගැනීම තුළ මේක මාර්ගඵලයක් කියලා. අන්න එතන වරදිනවා එයාට. ඊට පස්සේ ඒ මාර්ගඵලය ගැන එයා විඳින්න ගන්නවා මේ ප්‍රීතියත් එක්ක පලස්ත වූ තමාව විඳිනවා. මේ මට්ටමටපත් වෙච්චි මම. මෙන්න මේ අවස්ථාවේ මෙහෙම දෙයක්ුයි මට ඇති වුනේ කියලා ඒ මොහොත විඳින්න ගන්නවා. නමුත් ප්‍රීතිය ඇති වෙන්න පුළුවන් ධර්ම ප්‍රීතිය ඕන වෙලාවක ධර්ම ප්‍රීතිය ඇති හැම තැනම මාර්ගඵල නැත. හැබැයි මාර්ගඵල ඇති හැම තැනකම ප්‍රීතිය ඇත. මාර්ගඵල ඇති හැම තැනම ප්‍රීතිය තිබුණාට ප්‍රීතිය ඇති හැම තැනම මාර්ගඵල නැහැ. ඒක නිසා Taman දක්ෂ වෙන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ තුල වඩන
යනකොට ප්‍රීති සම්බොජ්ජංගේ ඇති වෙනකොට ඒ ප්‍රීතිය රැවටෙන්නේ නැතුව පරිහරණය කරන්න. ගොඩක් වෙලාවට ලෞකික චිත්ත සමාධිය තුළ භාවනා කරන්න යනකොටත් භාවනා ප්‍රතිපදාවන් තුලත් ওই ප්‍රීතිය ඇති වෙනවා. ආලෝක නිමිති ඇති වෙනවා. ඕභාස නිමිති ඇති වෙනවා. මේ ආලෝක නිමිති ඕභාස නිමිති ආදිය තුල Tamanට හිත ඕන තරම් වෙලා තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක මහ විශාල දෙයක් නෙමෙයි. අපි ඒකට කිව්වා ගෙදර යනකොට බොහොම ලස්සන තැන් මග දෙපස හම්බ වෙනවා. හොඳට බල ගෙදර යන්න. එතන නතර වෙන්න එපා කියලා. එතකොට දැන් මේ පෙනෙන ආලෝක නිමිත්තක් තුර හරි ඕභාස නිමිත්තක් තුල හරි කෙනෙක් නතර වෙනවා. ආලෝක උදපාදි කිව්වේ මේකට තමයි. මෙන්න එළිය නුවණ නැමැති ප්‍රඥා ලෝකයයි පහළ වුණේ. ඉතින් ඒක නිසා ඔන්න ප්‍රඥා ලෝකේ පහළ කරගන්නවා. එක ක්‍රම අපිට අන්තිමේටම නිවන වරද්දනවා මේ ධර්මතාව ටික වරද්ද ගන්න ගියාට පස්සේ. අපි ගත්තොත් එක කාරණාවකදී කියන එක පිළිසක් එක භාවනා ක්‍රමයක් වඩනකොට අත් දෙක ඉස්සෙනවා වගේ උඩට ඉස්සෙනවා වගේ තේරෙනවා. ඊට පස්සේ මුලින් නම් ටිකක් ගැහෙන ගතියක් එනවා. තමන්ව ගැහෙනවා වගේ තේරෙනවා. ඊට පස්සේ ඔළුව ළඟ ලොකු එළියක් නලන මැදින් එළියක් පෙනෙනවා. එතකොට අන්න ආලෝකෝ උදපාදී ආලෝකේ පහළ වුණා. නුවණස පහළ වුණා. අන්න ඒක තමයි එතකොට පළවෙනි මාර්ග ඵලය. ආලෝකයේ තුලින් ලැබුණා. එතකොට දැන් එයා මේ ප්‍රීතිය තුල ඇත්තටම එයා හිතනවා මේක තමයි මාර්ග ඵලය කියලා. නමුත් ඇත්තටම ඒක ප්‍රඥා ලෝකයක් නෙමෙයි, ඒක අවිද්‍යා ලෝකයක්. ආලෝකයයි ප්‍රඥා ලෝකයයි අතර වෙනසක් තියෙනවා. අපිට ආලෝකය හම්බෙන්නේ අවිද්‍යාව අඳුර තුලද. එළියේ තියෙන ආලෝකය හම්බෙන්නේ අවිද්‍යාව නැමැති අන්ධකාරය තුල නෙමෙයිද? ඇති බවට හම්බෙන අඳුර තුල. එතකොට ඔළුව මැද පහළ වෙන ආලෝකයට ඔළුවත් ඇත්ත වෙලා නම් එළියත් ඇත්ත වෙලා නම් අතපයත් ඇත්ත වෙලා නම් එතකොට ඒක අවිද්‍යාව මත පහළ වෙච්ච ආලෝකයක් නෙමෙයිද? එහෙනම් ඒකට කොහොමද ප්‍රඥා ලෝකයක් කියන්නේ? ඒක අවිද්‍යා ලෝකයක්. එතකොට දැන් ඔන්න ඔය වගේ කාරණා තුල අපි සංවර වෙන්න ඕනේ, නැත්තම් හික්මෙන්න ඕනේ ඔය ප්‍රීතිය ගැන. ඒක සමතේ තුල අපිට උපදින්න පුළුවන් ඕනම වෙලාවක. ඒක උපදින එක පුදුමයට කාරණයක් නෙමෙයි. නූපදිනොත් තමයි ටිකක් බලන්න ඕනේ මොකද මට මේකේ ප්‍රීතියක් හටගන්නේ නැත්තේ කියලා. අර සරියුත්තර වහන්සේ තමන්ගේ ශිෂ්‍යයෙක් එක්කගෙන යන්නේ ඒකනේ. බුදුරජාණන් වහන්සේ ළඟට මාස 3ක් භාවනා කළා. ආලෝක නිමිත්තක්වත් නැහැ කියලා එක්කන් යනවා. එතකොට මාස 3ක් භාවනා කරපු කෙනෙකුට අඩුම තරමේ ආලෝක නිමිත්තක්වත් තියෙන්න ඕනේ. ඒකයි ගැටලුව. ඒකත් නැත්තම් ඔන්න පොඩ්ඩක් හික්මිලා බලන්න ඕනේ. තියෙන එක ගැන පුදුමයටපත් වෙන්න දෙයක් නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම එහෙමනම් අපිට සමතේට හිත තියෙන විදිහ වරදක් තියෙනවා, නැත්තම් සමතේ නොවැඩෙන බවක් තියෙනවා. ඒක නිසා ඒකට ප්‍රතිකර්ම කළ යුතු අවස්ථා තියෙනවා. නමුත් අන්න ඒ වගේ අවස්ථාවල ඇති වෙන ප්‍රීතිය සතුට තව දුරටත් ඒක කරගෙන යන්න උපකාරයි. ඕන තරම් වෙලා ඔය ආලෝක තුල ඉන්න පුළුවන්. එක එක ලයිට් පත්තු වෙනවා. ස්පියාගෙන ඉන්නකොට හිතට පේනවා එක එක ආලෝක සංඥා නිමිති ඇති වෙනවා. මේ ආලෝක සංඥා නිමිති ඇති වෙනකොට හිත බොහොම එකඟයි, හිත ප්‍රභාස්වරයි. ප්‍රභාස්වරයි කියන කතාව තුළ නෙමෙයි. ආලෝක සංඥාව තුළ හිත එකඟයි, සමාධිමත්. එතකොට මේ සමාධිමත් බව තුළ අපිට පුළුවන් තව දුරටත් හිත එකඟ කර ඉස්සරහට යන්න, එතන නතර නොවි. ඒක නිසා ප්‍රීති සම්බොජ්ජංගේ තමයි එතනකොට එතන වැඩෙන්නේ. හැබැයි ඒක ලෞකිකයි. ඒ වගේම අපි කතා කළා ලෝකෝත්තර නුවණත් ඥාන දර්ශනයක් පිළිබඳව මාර්ග සත්‍යයට අදාළ දෙයක් පිළිබඳව. ඒ මාර්ග සත්‍යයට අදාළව අපි මේක වඩනකොට නුවණ භාවිත කරනකොට අපිට ඒ තුල ඇති වෙනවා ප්‍රමුදිත බවක්. මේ ලෝකේ යථාර්ථයේ දකින්න ප්‍රමුදිත බවක් ඇති වෙනවා. ප්‍රීතියක් හට ගන්නවා. ඒ උපකාර කරන ප්‍රීතිය තව දුරටත් අර නුවණ පවත්වාගෙන යන්න උපකාරයි. එතකොට ඒකට කියනවා ප්‍රීති සම්බොජ්ජංගේ වඩනවා ලෝකෝත්තරව කියලා.
එතකොට දැන් ඔන්න ওই විදිහට ප්‍රීති සම්බොජ්ජංගේ අපිට වඩන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ප්‍රීති මනස්ස කායං පස්සම්පති. ප්‍රීති මනස ඇති කෙනාට කය සංසිඳෙනවා. එතකොට කය සංසිඳෙනකොට සිත සහ කය කියන දෙකම සංසිඳෙනවා. මේ සංසිඳුණු බවට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගය. පස්සද්ධිය අපි කිව්වා පහන් බව, පැහැදුණු බව, ප්‍රසාදවත් බව. මඩ සහිත වතුර එකක් තිබුණාට පස්සේ මේ වතුර වීදුරුවේ තියෙන මඩ යටට කිඳා බහිනවා. එතකොට මේ වතුර එක්ක ප්‍රසන්න භාවයටපත් වෙනවා. ඒ ප්‍රසන්නවත් බවට ගිය වතුර වීදුරුවට කියනවා පස්සද්ධිය කියලා. ඒ කියන්නේ වතුර වීදුරුවට නෙමෙයි කෙලෙස් සහිත තමන්ගේ හිතේ කෙලෙස් ටික සංසිඳෙනකොට යටපත් වෙනකොට තමන්ට තේරෙනවා පස්සද්ධියක්, සැහැල්ලුවක්, සරල බව. එතකොට මෙන්න මේක වැඩෙන්නත් කාරණා කීපයක් වෙන්නනවා. පළවෙනි එක බොහොම හොඳ කාරණයක්, පනීත භෝජන සේවනතා. ප්‍රණීත භෝජන ගන්න ඕනේ. පස්සද්ධිය වැඩෙන්න හේතුව ප්‍රණීත භෝජන. ප්‍රණීත භෝජන කියන එකෙන් අදහස් කරන්නේ නැහැ, වරදව වටහා ගන්න එපා, රස කෑම ಜಾති කන්න කියලා. ප්‍රණීත භෝජන කියන එකෙන් අදහස් කරන්නේ කයට ගැළපෙන ප්‍රණීත ආහාර. සමහර විට රසය නෙමෙයි මූලිකත්වයේ ගන්නෙ. කයට ප්‍රණීත දේ. අපි කියන්නේ හෙම්බිරිස්සාවක් හොඳට හැදුණු වෙලාවකට සීතල ಜಾති අපි ගත්තොත් මොන් ඇට හෙම්බිරිස්සාවට බොහොම ගුණදායකයි. එහෙම නේද? හෙම්බිරිස්සාවට ගුණදායකයි, අපිට අගුණදායකයි. එතකොට හෙම්බිරිස්සාවට ගුණදායක වුණාට අපිට අගුණදායකයි මුං ඇට ගත්තොත්. ඒ වගේ මේ ප්‍රණීත භෝජන කියලා කියන්නේ අන්න ඒ වගේ මේ ප්‍රණීත බව, මේ අපේ හිතට කැමති ප්‍රණීත බව නෙමෙයි, කයට කැමති ප්‍රණීත බව. කායිකව තීන මිද්දේ වැඩි වෙන ආහාර තියෙනවා නම්, කෙලෙස් වැඩි වෙන ආහාර තියෙනවා නම් මෙන්න මේ ආහාර හඳුනගෙන මේ ආහාරවල සංවර වෙන්න. එතකොට මේ කතා කරන්නේ ඒ ප්‍රණීත බව මිසක අපේ හිත කියන ඉල්ලන කැමති ආහාර ගන්න නෙමෙයි. නැත්තම් පස්සද්ධිය නැහැ කියලා කැමති ආහාර හොය. ඊට පස්සේ අන්න ඒ ප්‍රණීත භෝජන සේවනතාවයන් හරි මාර්ගයට ලොකු උපකාරයක් කරනවා. ඒක නිසා තමයි මාතික මාතා කතාවේ හාමුදුරුවරුට ඉක්මනට මාර්ගඵලාදිගමයන්ටපත් වෙන්න හේතු වුනේ. උපාසකම්මා දිවස් උපදෝගෙන හාමුදුරු කැමති ආහාර හාමුදුරුන්ට ප්‍රත්‍ය ආහාර ගෙනහිල්ලා පූජා කරන්න ගත්තා. ඉතින් හාමුදුරු සුදුසු ආහාරය වළඳලා සුදුසු ලෙස සැපසේ මඟ වඩලා මාර්ගඵලාදිගමයන්ටපත් වුණා. එතකොට මේ පනීත භෝජන කියලා කියන්නේ අන්න ඒ වගේ ප්‍රණීත භෝජන මිසක මේ ලෝකයා විසින් සම්මත හොඳයි කියලා සම්මත තමන්ට කන්න ආස හිතෙන මෙලොව ගුණයක් නැති කෑම නෙමෙයි. ඒ කියන්නේ මේ කතා කරන්නේ කයට ප්‍රණීත. අපිට හිතට ප්‍රණීත නෙමෙයි, කයට ප්‍රණීත. ඒක නිසා පනීත භෝජන සේවනතා. ඊට පස්සේ උතු සුඛ සේවනතා. ඍතුව අරබයා හොඳ වෙලාව තෝරගන්න තමන් දක්ෂයි. ප්‍රසාදවත් බව, හිතේ පහන් බව ඇති වෙන්න, පස්සද්ධිය ඇති වෙන්න හොඳ වෙලාවක්. වැඩ කටයුතු ඔක්කොම යෙදෙන වෙලාවට නම් අපි ප්‍රසාදවත් බවත් ඇති කරගන්න තියාගෙන ඉන්නේ. ඒ වෙලාවට ඔබ කරන්න විදිහක් නැහැ. ඒක නිසා අපි දක්ෂයි උදේවරුව තුල තමන්ට හැකිනම් කාලය තෝරාගත් කාලය තුල මේ පස්සද්ධිය වැඩෙන විදිහට වඩනවා. මේ කතා කරන්නේ ලෞකිකව පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙන විදිහ ගැන. එතකොට හැම වෙලාවකදීම දැන් භාවනාව එපා වෙන්න තු වඩන්න පුළුවන් අන්න ওই වගේ කාරණා ටික ගැන හොඳ අවධානයක් යොමු කළොත්. හොඳට දවල්ට කෑම කාපු ගමන් නම් භාවනාවට ඉඳගත්තේ, ඊට පස්සේ නිින්ද යනවා. ඊට පස්සේ පස්සද්ධිය නෙමෙයි වැඩෙන්නේ. එතකොට නිින්ද ගිහිල්ලා නතර වෙන්නේ. ඒක නිසා ඒ වෙලාවට කය බරයි. ඒක පස්සද්ධිය නෙමෙයි, කයේ බර බව. S2 කෙලින් තියාගෙන ඉන්නත් බෑ. කයට බර වැඩි. ඒක නිසා හැම වෙලාවකදීම අපි ඊට සුදුසු වෙලාවක් වෙන් කරගන්නවා මේ සමතේ තුල. එහෙම නැතිනම් මේ ලෞකිකව පස්සද්ධිය වඩනකොට.
එතකොට තමයි යාට භාවනාව ගැන වැඩි නැඹුරුවක් ඇති වෙන්නේ කරන්න. එහෙම නැත්නම් ඒ අත්දැකීම මතක් වෙනකොටම එපා වෙනවා. සමහර අයට සමහර වෙලාවට වෙනවත් ඇති මෙතෙන්ට ඉඳගෙන ඉන්නවා කියන එක මතක් වෙනකොටම නිදිමත වගේ ඊළඟ දවසේ එපා වෙනවා. ඒක තමයි අමිහිරි මතකයක් අපිට මතක් වෙනකොට මුළු සිද්ධියම එපා වෙනවා සමහර විට. ඒක නිසා පස්සද්ධිය කියන එක ඇති වෙනකොට ජීවිතේට අපිට ඒකට සුදුසු වෙලාව වෙන් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඊට පස්සේ ඉරියාපත සුඛ සේවනතා ඉරියව් පැවැත්ම ගැන සැපසහගත බවක් ඇති කරගන්න ඕනේ. එතකොට ඉරියාපත සුඛ සේවනතා ඒ කියන්නේ සැපසහගත ඉරියව්වක් කියනකොට නිින්ද යන සුදුසු ඉරියව්වක් නෙමෙයි. ඉරියව්ව සැපසහිතයි කියලා මේ ඇලවෙලා හිටියත් සැපසහිතයි මේ වෙලාවේ කියලා නිදාගෙන ඉන්න ඉරියව්ව භාවිත කරන්න කිව්වා නෙමෙයි. තීන මිද්දයට ප්‍රතිවිරුද්ධව Tamanට වීරිය වඩන්න පුළුවන් ඉරියව්ව. Tamanට හොඳට හිත එකඟ වෙන ඉරියව්ව. කෙනෙකුට ඉඳගෙන වෙන්න පුළුවන්, කෙනෙකුට සක්මනින් වෙන්න පුළුවන්, කෙනෙකුට හිටගෙන වෙන්න පුළුවන්. කලාතුරකින් කෙනෙක් ඉන්නවා අනිත් ඉරියව්වෙනුත් හිත වඩන්න පුළුවන් කෙනෙක්. හැබැයි ලේසියකට නෑ. බොහොම කලාතුරකින් ඇලවිලා ඉන්නකොට. එහෙම නැත්තම් වැඩෙනවා. හැබැයි නිද්‍රා සමාපත්තිය. ඒක සමාපත්තියක්. ඇත්තටම නිද්‍රා සමාපත්තිය තමයි ඒක. හිතේ සමාධිය මේ ස්පර්ශ ආයතන පහම වහලානේ. මන ආයතනය ධම්ම ආයතනය. එතකොට ඒක සමාධියක්. හැබැයි සම්මා සමාධිය නෙමෙයි මිච්ඡා සමාධිය. ඒකයි මිච්ඡා සමාධිය තුල හිතට පේන අරමුණ මැවිලම පේන්නේ. හීන පේන්නේ. හිතට තදට අරමුණක් පේනකොට පේන අරමුණ හොඳට මේ ඇස් දෙකෙන් බලනවා වගේ හොඳට බලන්න පුළුවන්කම තියෙන. ඒක තමයි මිච්ඡා සමාධිය. සමාධිමත් මනසට පේනවා හොඳට. හිත සමාධි වෙලා එක එක විකාර පෙරෙල නැත්තම් හීන දැකලා තියෙනවා නම් අන්න ඒ වගේ කියලා හිතාගන්න. ඒ වෙලාවට ඒක ඇත්තම තමයි. හීනෙන් හිතෙන්නේ නැහැ නේ ඒක බොරු කියලා. ඒ වගේ අපිට ඒක ඇත්තම වෙලා තියෙනවා එතකොට. ඒ හීනේ ඇත්ත වුණා වගේ හැම වෙලාවකදීම නිද්‍රා සමාපත්තියකුත් ලෝකේ තියෙනවා. ඒක නිසා ඉරියව් පැවැත්ම ගැන සංවර වෙන්න වෙනවා. ඉරියව් පැවැත්ම තීන විද්‍යට හිත නිද්‍රා සමාපත්තියට හිත එකක් නෙවෙයි. මේ අපි උපදව ගන්න හදන පස්සද්ධිය ඇති කරගන්න පුළුවන් හොඳ ඉරියව් පැවැත්මක් කරන්න වෙනවා. ඊට පස්සේ මධ්‍යස්ථ ප්‍රයෝග සේවනතා මධ්‍යස්ථ වෙන්න ඕනේ. හැම වෙලාවකදීම මධ්‍යස්ථ බව නැත්තම් වැඩේ කරන්න බෑ. මධ්‍යස්ථ බවක් හිතේ නැත්තම් හැම වෙලාවකදීම හිත අන්තගාමී වෙනවා. අධික ලෙස වීරිය කරන්න ගියොත් එයාට මොකද්ද වෙන්නේ? හිත අන්තගාමී. සෝන කුටි කන්න හාමුදුරුවෝ සක්මන් මළුවට ගිහිල්ලා සක්මන් කරා, කකුල් පැලිද්දි සක්මන් කරා. සක්මන් කරන්න බැරි වෙනකොට දන ගගා සක්මන් කරා. එතකොට වීරිය ඉන්ද්‍රිය අධිකයි. අධික වීරිය ඉන්ද්‍රිය නිසා හිත විසිරිලා, විසිරුණු නිසා හිත එකඟ කරගන්න බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වීරිය අඩු කරගන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ටත් එහෙමයි. සක්මන් මළුවේ සක්මන් කරලා බොහොම වීරියෙන් සක්මන් කරලා අන්තිමේටම වීරිය අධික නිසාම මේක වෙන්නේ නැහැ කියලා දැනගත්ත නිසා ගිහිල්ලා ටිකක් සැතපෙන්න විවේකයක් ගන්න කියලා හිතලා ධර්ම මානසිකාරයෙන්ම ගිහිල්ලා ඇලවෙනකොට ඔන්න හිත සමාධි වුණා. එහෙමම මේ යථාභූත ඥාන දර්ශනීය ඉපදුණා. අරිහත්ත්වය සාක්ෂාත් කළා. එතකොට හැම වෙලාවකදීම ඒ අරිහත්ත්වය කියන තැන මේ නිදාගන්න ගියපු නිසා අරිහත්ත්වය නෙමෙයි. එතකොට බලන්න මේ දර්ශනය කොච්චර තීක්ෂණද. සක්මනේ ඉඳලා බැහැලා ඇතුළට ගිහිල්ලා ඇලවෙන්න යන ටිකටත් මේ යෝනිසෝ මනසිකාරය තුළ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුලයි ගියේ. එච්චර මට්ටමකින් අනවතරව වඩපු නිසා තමයි අරිහත්ත්වය සාක්ෂාත් කරන්න පුළුවන් වුනේ. හීන වීරියකින්, ලාමක වීරියකින් ලබන්න පුළුවන් වුණොත් එහෙම ඒ නිවන් බව, ඒ රහත් බවත් හීනයි, ඒ රහත් බවත් ලාමකයි. ඒක නිසා උත්කෘෂ්ඨ වීරියක්, උත්කෘෂ්ඨ එකඟ බවක්, උත්කෘෂ්ඨ බවක් අවශ්‍යයි. ඒක නිසා හැම වෙලාවකදීම අනවතර පැවැත්මක් අපිට ඕන වෙනවා.
ඔන්න විරිය ඉන්ද්‍රිය කියන එක වැඩි වුණත් බෑ. එතකොට අපිට හිත විසිරෙනවා. ඒක නිසා ඔන්න හිත පැහැදෙන මට්ටමට ඒක අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ හැම වෙලාවකදීම පස්සද්ද කාය පුද්ගල සේවනතා. පසන් කය ඇති ප්‍රසාදයේ විඳින පුද්ගලයෝ ඇසුරු කිරීම, ඒ වගේම ප්‍රසාදයේ නැති පුද්ගලයෝ සාරජ්‍ය කාය පුද්ගල පරිවර්ජනතා පරිවර්ජණයෙන් පහ කරන්න ඕනේ. හිත කය බර පුද්ගලයෝ පරිවර්ජණයෙන් පහ කරගන්න ඕනේ. සැහැල්ලු පුද්ගලයෝ ඇසුරු කරන්න ඕනේ. කියන්නේ බර නෙමෙයි මේ කියන්නේ. හිතේ තියෙන සැහැල්ලු බව, හිතේ තියෙන පස්සද්ධිය. එතකොට තදදි මුත්තතා එයට නැමුණු බව, ඒ පස්සද්ධිය උපදව ගන්න දන්න බව. මේ තදදි මුත්තතා කියන එකෙන් ලක්ෂණයක් කියන හැම වෙලාවකදීම සිහිය පවත්වනවා. එයා නොකඩවා තමන්ගේ ඒ ලක්ෂණය ගැන සතියටත් කිව්ව තදදි මුත්තතා, වීර්යයටත් කිව්ව තදදි මුත්තතා. මේ හැම එකකටම කියන තදදි මුත්තතා. එයට නැමුණු බව, එයට නැමුණු බව තුල කරන්නේ මොකද්ද? සතිය තුල සතියටම සිහිය, සතිය ඇති කරගන්න. ඊට පස්සේ ධම්මවිචය තුල ධම්මවිචයටම සිහියයි ඒක ඇති කරගන්න. වීරිය තුල විරියටම සිහියයි ඇති කරගන්න. ප්‍රීතිය තුල ප්‍රීතිය ඇති බවට සිහියයි ඒක ඇති කරගන්න. එතකොට ඒකට නැමිලා ඉන්නවා. ඒ ධර්මතාවයේ තුල ඒකට නුවණ පවත්නවා. එතකොට අන්න ඒ වගේ කාරණා ටිකක් තුල පස්සද්ධිය ඇති කරගන්න පුළුවන් ලෞකිකව. ඒ වගේම ලෝකෝත්තර මට්ටමින් එයාට ඇති වෙනව ධර්මතාවයක් මොකද්ද? හිතේ කයේ බර නැති සැහැල්ලු බවක් ඇති වෙනවා. ඕගොල්ලන්ට ඥාන දර්ශනේ වැඩෙනවා නම්, ඥාන දර්ශනයේට හිත තියෙනවා නම් ඕගොල්ලන්ට දැනටත් මේ පස්සද්ධිය විඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ යම් මට්ටමකින් හරිය. හිතට දැඩි දුකක් දැනෙනකොට ඒ දැනෙන දුක ගැන ඕගොල්ලෝ මේ නුවණින් මෙනෙහි කරනකොට ඒ යථාභූත ඥාන දර්ශනයෙන් ඒ ආශ්‍රවය ගැන ඇත්ත පේනකොට ඒ තරහ පවත්තන්න, අමනාපේ පවත්තන්න විදිහක් නැතුව යනවා. ඒ වගේම අධිකව දුක හිතෙන අරමුණක හරි අපි මේක පවත්නකොටම ඒ දුක සංසිඳිලා යනවා. ඇලීම් ගැටීම් කියන මේ දෙක ඇති අරමුණු වලට හිත තියෙනකොට ඒ ඇලීම් ගැටීම් දෙක බලාගෙන ඉන්නකොට අඩු වෙනවා. ඒ අඩු වෙන බව කරන්නේ අපි අපේ මනස ගැනමයි මේ හිතලා මේ දේ තරහ ඇති කරගන්න කියන එක දකිනකොට අපිටම ලැජ්ජයි තරහ පවත්තන්න. තරහ පවත්තන්න තියෙන භූමිය නැති කරනවා. ඇලීම පවත්තන්න තියෙන භූමිය නැති කරනවා. එතකොට එයාගේ හිත බලාගෙන ඉන්නකොට සංසිඳෙනවා. එතකොට මේ සංසිඳන බවට කියනවා පස්සද්ධිය කියලා. අර නුවණ තුල ඇති වෙන පස්සද්ධියට සංසිඳුණු බවට පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියනවා. ඒ පස්සද්ධි සම්බොජ්ජංගයේ වැඩෙනකොට ඔයගොල්ලන්ට ඕන දෙයක් කොහේ අතහැරලා දාලා ඉන්න පුළුවන්කම තියෙනවා. පොඩි ළමයා වගේ ඉන්න පුළුවන්කම තියෙනවා. වරදව ගන්න එපා. මේ පොඩි ළමයා කියලා කිව්වේ මේ පුංචි වෙන්න හදන එක නෙමෙයි. එහෙම කතාවකුත් තියෙනවා. පොඩි ළමයාට කෙලස් නැහැ කියන තැනින් ඇති කරගත්තේ ඒ පොඩි ළමයා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. පොඩි ළමයෙක් කියන්නේ නැහැ දෙයක් අල්ලගෙන හැම වෙලාවකදීම රණ්ඩු කරන්නේ. ඒක ඉක්මනට එතනින් අතහැරෙනවා යාට. එතකොට හැම වෙලාවකදීම දෙයකට කැමති කිය හැම වෙලාවෙම ඒක පස්සෙම යන්නේ නැහැ. එයා කැමති වෙන දෙයක් වෙනකොට මේ පුංචි ටොපියක් දීලා රවට්ටන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා එයාට හැම වෙලාවකදීම ඒකම ඕනේ කියලා යැලීම් නැහැ. එතකොට ගැටියෙමුත් නැහැ. මේ තරහ ඇති කරගන්න කෙනත් එක්ක තව විනාඩියකින් ආපහු හොඳයි. ඒක නිසා අන්න ඒ වගේ මානසික මට්ටමකටපත් වෙනවා. ඕන දෙයක් සමසිතින් දරා ගැනීම හැකියාව ඇති වෙනවා. ඒකට පස්සද්ධිය කියලා කියනවා. ලෝකෝත්තර දර්ශනීය තුල ඇති කරන පස්සද්ධිය පැහැදුණු බව. ඒකට ලෝකෝත්තරයි කියන ලෞකිකව ඇති කරගන්න පස්සද්ධිය ලෞකිකයි කියලා කියනවා. ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගය. සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ හැම වෙලාවකදීම හිතේ එකඟ බව. කැමතිම විශේෂ සමාධි සම්බොජ්ජංගය. සමාධිය අපිට අවශ්‍යයි ධ්‍යාන උපදව ගන්න. අපි කැමති ධ්‍යාන වලට. ධ්‍යානය කියලා කියන්නේ මේ ශාසනයේ සමාධිය කියන්නේ ධ්‍යාන වලට. එතකොට වර්තමාන එක මතිමතාන්තර තියෙනවා. ධ්‍යානයේ නැතුව මාර්ගඵල ලබන්න බෑ. ධ්‍යාන උපදවලම ඕනේ මාර්ගඵල ලබන්න.
ඒක නිසා මෙහෙමයි ධ්‍යාන උපදවා ගන්න කියලා ධ්‍යාන උපදවන්න ක්‍රම සහිතව පෙන්නනවා. මේ ශාසනයේ ධ්‍යාන කතා කරනවා. හැබැයි මේ ශාසනයේ කතා කරන ධ්‍යානයයි ලෝකෝත්තර ධ්‍යානය සහ ලෞකික ධ්‍යානත් කතා කරනවා. කියන්නේ සමාධිය දෙකට බෙදනවා අපිට ලෞකිකව කියලා. ලෞකික සමාධියේ ලක්ෂණය තමයි පළවෙනි මට්ටම විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ලක්ෂණ ටික එළඹ සිටිනවා. ඒක නිකම්ම එළඹ සිටින ලක්ෂණයක් නෙමෙයි. අපි කිව්වොත් ඒකටත් පෙන්නනවා කාරණා ටිකක් වත්තු විසද කිරියතා. අපි වත්තු විසද කිරියතා මොකද්ද කියලා කතා කරන්නේ. පිරිසිදු බව. ඉන්තන ස්පස් කරගෙන ශරීරයේ පිරිසිදු බව ඇති කරගෙන මෙන්න මේ කාරණා තුළ පිරිසිදු භාවයේ බාහිරව ඇති කරගන්නකොට මේකට කිව්වා වත්තු විසද කිරියතා. ඒ වගේම ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා. ඉන්ද්‍රිය ධර්මතා සමෝපීඨව ගැනීම නිමිත්ත කුසලතා නිමිත්ත කෞශල්‍ය. මොකද්ද නිමිත්ත කුසලතා කියලා කියන්නේ? නිමිත්තෙහි ඇති දක්ෂ බව. අපි ගන්න කමඨහන සඳහා යම් අරමුණක් නම් යම් නිමිත්තක් නම් ඒ ගන්න කමඨහනට තමයි නිමිත්ත කියලා කියන්නේ. ඒ නිමිත්තේ අපි දක්ෂ වෙන්න ඕනේ. නිමිත්ත කුසලතා. එතකොට ඒ නිමිත්තේ කුසලතාවය හැම වෙලාවකදීම බුද්ධානුස්සතිය ගන්න වෙලාවට පඨවි ධාතුව ඇවිල්ලා බාධා කරලා තියෙන්න බෑ ඒකට. බුද්ධානුස්සතිය නම් කමඨහන පඨවි ධාතුව ඇවිල්ලා බුද්ධානුස්සති කමඨහනට ඒ වෙලාවේ පඨවි කියලා මෙනෙහි කරන්න ගිහිල්ලා බෑ. පඨවි ධාතුව වඩන වෙලාවට සියලු සත්වයෝ නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා කියන එකෙන් ඇවිල්ලා බාධා කරන්න බෑ. ඒ වගේම සියලු සත්වයෝ නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා කියලා වඩන වෙලාවට මේ සියලුම ධර්මතා අනාත්ම ධර්මතාවයක් ඇති තැනක මම නිදුක් වෙත්තා අනිත් අයත් නිදුක් වෙත්තා කියලා මේ සත්පුද්ගල බව මොකද්ද කියලා වඩන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒක නිසා ඒකට කියනවා නිමිත්ත කුසලතාවය කියලා. සමාධිය උපදින්න නම් එයාට නිමිත්ත කෞශල්‍ය තියෙන්න ඕනේ. එයා ගත්ත නිමිත්ත තුල හිත සැලෙන්නේ නැතුව හිත පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා නිමිත්ත කුසලතාවය කියලා. එතකොට මේක ගොඩාක් ඉතින් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. එක එක කමඨහනට බෙදලා කතා කරන්න පුළුවන් එකක්. එහෙම කරොත් සබ්බාස සූත්‍රය ඉවර වෙන්නේ නැහැ. එතකොට උද්භාග නිමිති, පටිභාග නිමිති ආදී පිළිබඳව මේ භාවනාවක් වඩනකොට උද්භාග නිමිති පහළ වෙනවා, පටිභාග නිමිති පහළ වෙනවා. දැන් අපි නිකන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු දෙතිස් කුණප කොටාසයක් වඩනවා. කුණප කොටාසය ගැන භාවනාව කරන කෙනෙකුට සම්මුතිය තුළ ඉඳලා ඒ වඩන කෙනාට සමහර විට දෙතිස් කුණප කොටාසයේම අරමුණු වෙන්නේ නැහැ. එයාට එක කොටසක් විතරක් දැනෙන බව තියෙනවා. එයා ඒ කොටස ගන්නවා. ඒ කොටස විතරක් මෙනෙහි කරනවා. ඒ අරමුණ තුළ හිත එකඟ වෙනවා. එකඟ වීම තුළ එයාගේ හිතේ ඒකේ හිත තියාගෙන ඉන්න පුළුවන් විදිහේ එයාගේ හිතේ ප්‍රභාස්වර නිමිත්තක් පහළ වෙනවා. ඊට පස්සේ අරක අතහැරලා ඒ නිමිත්ත ගැන එයා නිමිත්ත වඩනවා. ඒ වගේ එක එක මට්ටම් තියෙනවා. ඔය භාවනා කරන්න යනකොට අපිට කරන්න පුළුවන් සහ පහසු වෙන මට්ටම්. එතකොට ඒ වගේ හැම වෙලාවකදීම නිමිත්ත කුසලතාවය කියන්නේ අපි දක්ෂයි මේ නිමිත්ත තෝරගන්න. සතර මහා ධාතු වඩාගෙන යන කෙනෙකුට ඉක්මනට පඨවි ධාතුව ප්‍රකටයි. කෙනෙකුට තේජෝ ධාතුව ප්‍රකටයි. කෙනෙකුට ආපෝ ධාතුව වායෝ ධාතුව ප්‍රකටයි. එතකොට එයා ධාතු හතරම මෙනෙහි කර ඉන්න අවශ්‍ය නැහැ. අර යාට වැඩිපුර ප්‍රකට වෙන ධාතුවට හිත තියලා ඒ ධාතුවට ගැන හිත එකඟ කරනවා. ඒ වගේ එයා නිමිත්ත කුසලතාවයේ වඩනවා. ඊට පස්සේ සමේ චිත්තස පග්ගන්හනතා සමයෙහි සිත පග්ගන්හනතා අපි පග්‍රහ කරනවා කියලා කතා කළා. ඒ කියන්නේ හිත නගා සිටවනවා. හිත වැටුණු වෙලාවට හිත පොඩ්ඩක් දුබල කෙනෙක් ඔසෝලා තියනවා වගේ හිත ඔසෝලා තියනවා නෑ. ඔබ මේක කරන්න ඕනේ. ඔබ මේක කරන්න නැත්තම් වෙන කරන්න කෙනෙක් නෑ. අර චක්කුපාල හඳුරු කල්පනා කරේ. චක්කුනි හායන්ති මමයිතානි කියලා. මේ මම කියලා ගත්ත ඇහැ නැති වෙලා වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම නැති වෙලා යනවා. ඒ වගේම වෙදත් නුඹව අතහැරලා දැම්මා. ඒ කියන්නේ වෙජ්ජනාසි විවජ්ජිතෝ නුඹ වේදා විසින් නුඹව අතහැරලා දැම්මා. ආයෙ වේස් කරන්න කෙනෙක් නෑ. ආයෙ එල්ලෙන්න තැනක් නෑ ඇහැ ගැන හිතලා.
ඇහි රෝගියත් වැඩි ආයෙ එල්ලෙන්න තැනකුත් නැහැ. ඒක නිසා ඔබ සැලුනොත් ඔබට සසරෙදි නැති වෙන්නේ ඔය S2 විතරක් නෙමෙයි. තව S ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් නැති වෙන්න පුළුවන් හේතුව ඔබ ළඟ තියාගෙනයි ඔබ කරන්නේ. ඒක නිසා ඔබ ඔයිට වැඩි වීරිය කරන්න. ඔයිට වැඩි උත්සාහවත් වෙන්න කියලා හිත විසින් හිතට අනුශාසනා සපයනවා. ඒකට කියනවා පග්‍රහ කරනවා කියලා. හිතට සලකනවා. ඊට පස්සේ නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරන්න ඕනේ. නුඹ වගේ ලාමක කෙනෙක් මම දැක්කේම නැහැ. අර තේරි ගාතවල තියෙන්නේ. සමහර අවස්ථාවල හිතට නිග්‍රහ කරපු අවස්ථා මහ ලොකුවට කිව්වේ නම් කැලේකට ඵලයන් භාවනා කරපන් කියලා. දැන් ඔබ කියපු හින්දා මම ආව කැලේකට. ඔබ කියපු නිසා මම පටන් ගත්ත භාවනා කරන්න. ඔබ කියපු නිසා මම අතහැරලා දැම්ම ඔක්කොම. දැන් කියනවා ඒ අතහැරපු දේ ඕනේ කියලා. ඔබට ඕනේ දේ දෙන්න බෑ. හිතට නිග්‍රහ කරනවා, හිතට බනිනවා, තව කෙනෙකු විසින් බනිනවා වගේ එයා විසින් හිතට බනිනවා, නිග්‍රහ කරනවා. එතකොට ඒ වගේ හිතට නිග්‍රහ කළ යුතු තැන හිතට නිග්‍රහ කළ යුතුයි. ඊට පස්සේ සම්පහංසනතා හිත සම්පහංසනය කරනවා කියන්නේ පිනා යන ස්වභාවයටපත් කරනවා. හැම වෙලාවකදීම අර ඔසවා තබන දේ තුලින්ම එයා අෂ්ට සංවේග වස්තු ආදී තුල හිත තියලා හිතට සම්පහංසනය ඇති කරනවා. බුදු ගුණ ආදී මෙනෙහි කරමින් මේ සම්පහංසන බව ඇති කරනවා. ඊට පස්සේ අජ්ජුපෙක්ඛනතා හැම වෙලාවකදීම සමව පවත්ව ගන්නවා. ඉන්ද්‍රිය ධර්මතා ටිකව සමව පවත්ව ගන්නවා වගේ හිත තද කරන්නේත් නැහැ, හිත ලිහිල් කරන්නේත් නැහැ, හිත සමානව අරගෙන යන්න දන්නවා. ඊට පස්සේ අසමාහිත පුද්ගල පරිවර්ජනතා හිතේ එකඟ බව නැති අය පරිවර්ජණයෙන් පහකල යුතුයි. එතකොට දෙආකාර පරිවර්ජනයක් තියෙනවා. කයින් දුරු කරන්න පුළුවන් කෙනෙක් නම් එළියට දාලා දොර වහන්න පුළුවන් කෙනෙක් නම් එළියට දාලා දොර වහනවා. ඇතුළේ තියාගන්න වෙන කෙනෙක් නම් අදහස් වශයෙන් පරිවර්ජනය කරනවා. ඊට පස්සේ සමාහිත පුද්ගල පටිසේවනතා හිත එකඟ හිත වඩන අය නිතර ඇසුරු කරනවා. ඊට පස්සේ ධ්‍යාන විමුක්ඛ පච්චවික්කනතා මේ තුල ලබා ගන්න පුළුවන් විමෝක්ෂ පිළිබඳව නැවත නැවත මෙනෙහි කරනවා. තදදි මුත්තතාවයට නැමුණු බව ඇති කරගන්නවා. මෙන්න මේ ටික තමයි මේ ලෞකික වශයෙන් සමාධිය උපදව ගන්න තියෙන විදිය. එතකොට මේ ශාසනයේ සමාධිය කිව්වේ අපි කිව්වා මේ ධ්‍යාන අංග ටික සහිත ධ්‍යානයට ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. මේකට කියන රූප භූමිය කියලා. එතකොට මේ රූප භූමිය පිනිස උප්පත්තිය පිනිස පවතින කර්මය අපි මේ රැස් කරන්නේ ලෝකෝත්තර භූමිය පිනිස නෙමෙයි. හොඳට මතක තියාගන්න එක. අපි ධ්‍යානය වඩනවා කියලා කියන්නේ මේ රූප භූමිය පිනිස වඩන කර්මය වඩනවා මිසක වෙනත් දෙයක් නෙමෙයි. රූප භූමිය පිනිස වඩන කර්මය කළා ඕගොල්ලන්ට අපරියාපන්න භූමියටපත් වෙන්න පුළුවන්ද? එහෙම වුණොත් ඕගොල්ලන්ට වී වගා කරලා පොල් කඩා ගන්න පුළුවන් වෙන්න ඕනේ. වී වගා කරලා පොල් කඩා ගන්න බෑ. රූප භූමිය පිනිස පවතින කර්මය කරලා ඕගොල්ලන්ට පොල් කඩා ගන්න බෑ වගේ නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒකයි කියන්නේ සමාධිය තුල නිවන ධ්‍යානයේ තුල නිවන උපදව ගන්න බෑ කියලා. ධ්‍යානයේ තුල නිවන උපදව ගන්න පුළුවන් නම් ගුණා සහ නගුල උපමාවෙන් අපි කියනවා ලණු කෑලි ටිකෙන් හාන්න පුළුවන් කියලා. නගුල ඕනේ නැහැ, ලණු කෑලි ටිකෙන් හාන්න පුළුවන් කියලා. ඒක නිසා ලණු කෑලි ටිකෙන් හාන්න බෑ. ධ්‍යානයෙන් නිවන් දකින්න බෑ. හැබැයි ලණු කෑලි ටිකෙන් හාන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි නගුල අරගෙන ගොනාගේ ගැට ගන්න එක. එතකොට වෙන නගුලේ ඒකෙන් කිව්වේ නැහැ ලණු කෑලි ටිකෙන් හැවයි කියලා. ඒකෙන් කියන්නේ හැම වෙලාවකදීම ධ්‍යානයේ වඩලා ඉවර වෙලා සමාධිය උපදවගත යුතුයි කියන අදහස නෙමෙයි කියන්නේ. ඒක කිව්වොත් වැරදි කෙනෙක්. ධ්‍යාන උපදව ගන්න එපා කියනවත් නෙමෙයි ලණු කෑල්ල එපා කියන්නේ. ලණු කෑල්ල ඕන තැනකින් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ධ්‍යානයේ කියන තැන ලෝකෝත්තරව එකට වඩන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක අවබෝධ කරගන්න. ධ්‍යානයේ සහ ලෝකෝත්තර භූමිය වඩන එක එකට වඩන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔගොල්ලෝ ධ්‍යානයේ වැඩිම පිණිස හිත යොමු කරනකොට හැම වෙලාවකදීම විදර්ශනාව පැත්ත ඔයගොල්ලන්ට අතහැරෙනවා. විදර්ශනාව පැත්තට හිත යොමු කරනකොට ඔයගොල්ලන්ට ධ්‍යාන ආරම්භණය අතහැරෙනවා.
ওই දෙක දෙපැත්තට තියෙන්නේ. අනික ධ්‍යාන උපදව ගන්න හිතනකම් ඕගොල්ලන්ට ධ්‍යාන උපදව ගන්න බැරි වෙයි. සෝවාන් වෙන්න වගේම තමයි ප්‍රථම ධ්‍යානෙ උපදව ගන්න හදනකම් උපදව ගන්න බැරි වෙනවා. ඔහේ අපි පුංචිම කාලේදී අපිට හොඳ උපදේශක් හම්බුණා. අපිට පුංචිම කාලේදී අපිට උගන්වපු බුදු ස්වාමීන් වහන්සේ අපේ නන්දරත්න ස්වාමීන් වහන්සේ අපිට උගන්වනවා රහතන් වහන්සේලගේ චරිත අපදාන කියනවා කියලා දෙන කතා. ඉතින් අපිත් හරි ආසයි කතා අහන්න පුංචි කාලේ. ඉතින් මේ රහතන් වහන්සේලා වඩපු ගුණධර්ම පාපු 이르දි ප්‍රාතිහාර්ය ඉතින් අපි හරි ආසයි ඔක අහගෙන ඉන්න. ඊට පස්සේ අපෙන් අහනවා ඕගොල්ලෝ කියන්න බලන්න ඕගොල්ලොන්ට එහෙම ওই වගේ 이르දියක් ලැබුණොත් ඕගොල්ලෝ මොකද කරන්නේ? එතකොට දැන් අපි කියනවා අපි මෙහෙම කරනවා. මේ විදිහේ දේවල් කරනවා. දැන් ශාසනය වෙනුවෙන් මෙහෙම දේවල් කරන්න පුළුවන්, මෙහෙම දේවල් කරන්න පුළුවන් කියන. ඊට පස්සේ දැන් අපි ඔක්කොම ඉතින් අපි කරන කතා ටික කියලා ඉවරෙනහන් ඉඳලා කියනවා බය වෙන්න එපා. ඕගොල්ලෝ ඔය ටික කරන්න හිතාගෙන ඉන්නකම් ඕක උපදව ගන්න ඔබ කවදාවත් උපදව ගන්න බෑ. ඉතින් දවසක ඔක අතහරියොත් අන්න එදාට ඕගොල්ලෝ හිත වඩලා පුළුවන් ඒක කරගන්න කියලා. මම කල්පනා කරා දැන් උපදව ගන්න ඕනේ එක අතහැරලා කොහොමද මේක උපදව ගන්න කියලා. උපදව ගන්න ඕනේ එක අල්ලගෙන ඒක උපදව ගන්න යනකම් ඒක හැමදාම දුරින් දුරට යනවා. ඒක කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද ඒක අහු වෙලා අපිට. එතකොට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතාවක් නෙමෙයි, ධ්‍යාන ආරම්මණයක් නෙමෙයි. අපිට තියෙන්නේ එර්ධිමය ආරම්මණයක්. ඒක ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා ඒකට ඇති කැමැත්ත ඉස්සෙල්ලා අතහැරලා වෙන්න උපදව ගන්න නම්. ඒක නිසා ඒක බොහොම වටිනා උපදේශයක් කියලා හිතුණා ජීවිතේ හැම තැනකටම. ඒක නිසා තමයි කියන්නේ කෙනෙක් සෝවාන් වෙන්න හිතාගෙන සෝවාන් වෙන්න හදනකම් සෝවාන් වෙන්න වෙන්නේ නැහැ. ඇයි? අපි සෝවාන් බව ගන්න පුද්ගලයාගෙන්. මේ ඉන්න රූපේ මේ පුද්ගලයා සෝවාන් කරගන්න ඕනි ඉක්මනට දුක නැති කරගන්න. පුද්ගල බව තියනවා නම් සෝවාන් නැහැ, සෝවාන් බව තියනවා නම් පුද්ගල බව නැහැ. නැත්නම් සක්කාය දිට්ඨිය තියනවා නම් සෝවාන් නැහැ, සෝවාන් තියනවා නම් සක්කාය දිට්ඨිය නැහැ. ඒ වගේ හැම වෙලාවකදීම ධ්‍යානය ලබන්න පුළුවන්, උපදවන්න පුළුවන් රූපේ තියනවා නම් ධ්‍යානෙ නැහැ. ධ්‍යානෙ තියනවා නම් මේ රූපේ නැහැ. ඒකයි රූපාවචර මට්ටම කියලා කිව්වේ. මේ රූපේ විඳින මට්ටමින් එයා මිදිලා එයාගේ මුළු ජීවිතේම විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන තැනේ පවතින්නේ. එතකොට ඒ ධර්මතාව ටික විතරයි. එයාට රූපේ පේනවා ඇහැට, නමුත් එයා රූපේ තුල උපදව ගන්න විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ටික තුල නුවණ පවත්නවා. ඒ ටික ඇත්ත වෙලා එයා පුද්ගලයා එළි ධාතුව පැත්තෙන් දකින්නේ නැහැ. ඒ මට්ටමට මෝඩකම අයින් කරලා තියෙනවා. తాවකාලිකව යට දාලා. ඊට පස්සේ ဒုတိ ය ධ්‍යානයට යනකොට ওই විතක්ක ਵਿਚාර දෙක අතහැරෙනවා. විතක්ක ਵਿਚාර දෙක අතහැරෙනකොට විතක්ක ਵਿਚාර නැතුව ඔයගොල්ලෝ හිතනවාද අරමුණක් විමසන් නැතුව දැනගන්න පුළුවන් කියලා. එන රූපාරම්මණයක් විමසන්නේ නැතුව විතක්ක ਵਿਚාර කරන්නේ නැතුව දැනගන්න පුළුවන්ද? කවදාවත් ඒක දැනගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා කියනවා මේ ධ්‍යාන සමාපත්තියට සම්වැදිලා ඉන්න කෙනාට කිසිම දවසක සද්ද අහන්න පුළුවන් කමක් නැහැ. එන සද්දේ ආරම්භය මෙනෙහි කරන්න බෑ. එන ස්පර්ශය ආරම්භය මෙනෙහි කරන්න බෑ. දැන් එන ගන්ධ ආයතනේ ආරම්භය මෙනෙහි කරන්න විතක්ක ਵਿਚාර දෙකේ රළු බව දැනගෙන ඒක සංසිඳොල එක නෑ යාට. ඒක නිසා එයා මේ කයේ දැනීම් සහගත බව අයින් කරලා නිින්ද ගිහිල්ලා වගේ. එතකොට හැම වෙලාවකදීම නිින්ද ගිහිල්ලා කිව්ව ඔයගොල්ලෝ නිදි නිසා නෙමෙයි. නිින්ද ගිහිල්ලා කිව්වේ හැම වෙලාවෙම නිින්ද ගිය වෙලාවේ අපේ ආයතන ටික අක්‍රියයි වගේ මේ මට්ටමටපත් වුනහම ආයතන ටික වැහිලා මන ආයතනේ ධම්ම ආයතනේ පැවැත්ම විතරයි. එතකොට හැම වෙලාවකදීම මෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳවලා එයා වාසය කරනවා. හැබැයි අද කාලේ ධ්‍යාන ලබා ගන්න යනකොට නම් චතුත්ථ ධ්‍යානයට සමවැදුනත් හඳ චතුත්ථ ධ්‍යානයේ අඩු කරලා තෘතිය ධ්‍යානයට සමවදින්න කියන එකත් ඇහෙනවා. ඒ ක්‍රමේ නම් හරියන්නේ නැහැ. එහෙම කාටවත් ධ්‍යානය අයින් කරන්නත් බෑ, කාටවත් ධ්‍යානෙට උස්සලා තියන්නත් බෑ. චතුත්ථ ධ්‍යානයෙන් ඉන්න කෙනෙකුට ද්විතිය ධ්‍යානයෙන් එහාට සද්ද අහන්න බැරි කොට චතුත්ථ ධ්‍යානයේ ඉන්න කෙනා කොහේ සද්දේ අහන්නද? ඒ වගේම දැන් ඔබ ප්‍රථම ධ්‍යානයේ අදිෂ්ඨාන කරගන්න කිව්වයි කියලා ප්‍රථම ධ්‍යාන අදිෂ්ඨාන කළයි කියලා ධ්‍යානය නෙමෙයි.
ඒක නිසා කෙනෙක් කිව්ව පළියට අපි ධ්‍යාන උපදව ගන්න හදන්න එපා. ඒක ධ්‍යානෙ නෙමෙයි. ඊට පස්සේ අනිත් තියෙන වැදගත් කාරණේ තමයි ධ්‍යානෙ කියන එක මාර්ගය උනේ සසරට මිසක නිවනට නෙමෙයි කියන එක. ධ්‍යානයේ මාර්ගය උනේ සසරට නිවනට නෙමෙයි. නිවනට මාර්ගය වෙන ධ්‍යානයකුත් තියෙනවා සමාධියකුත් තියෙනවා. ඒකට කියනවා ආර්ය සමාධිය කියලා, නැතිනම් ලෝකෝත්තර සම්මා සමාධිය කියලා. ලෝකෝත්තර සම්මා සමාධිය හැම වෙලාවකදීම සමතයෙන් විතරක්ම ඉපදිය යුතුත් නැහැ. විදර්ශනාවෙන් උපදව ගන්නත් පුළුවන්කම තියෙනවා. සමත විපස්සනා දෙක යුගනද්දව උපදව ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට පුළුවන්කම තියෙනවා උපදව ගත්ත ප්‍රථම ධ්‍යානය ගැන විදර්ශනා කරලා නිවන් දකින්න. ඒ වගේම හැම වෙලාවකදීම සෝවාන් ඵලයටපත් වෙනකොට ප්‍රථම ධ්‍යානෙ එළඹ සිටිනවා යාට. එතකොට ධ්‍යාන තියෙන හැම තැනකදීම මාර්ගඵල නැහැ. හැබැයි මාර්ගඵල තියෙන හැම තැනකම ධ්‍යාන තියෙනවා. එතකොට ඒක නිසා ධ්‍යාන උපදව ගන්න හදිස්සි වෙන්න එපා කියලා කියන්නේ හැම වෙලාවකදීම ධ්‍යාන කියන දේ අත්‍යවශ්‍ය දේ නොවන නිසා. ඥාන සංයුක්තය ආදී කරුණු අරගෙන කියනවා කෙනෙක් ඥාන සංයුක්තේ ඥාන විභංගේ. කරුණු අරගෙන ඇතම් කෙනෙක් කියනවා අපිට ඇහෙනවා මේක නැතුණා නිවන් දකින්න හිතන්න එපා. මේ තියෙන්නේ කියලා අර පංචශීල් පද පහ ගැන කිව්ව කතාව වගේ එක කොටසක් අරගෙන කියනවා. එතකොට එතන තියෙන ප්‍රඥාව ගැන විස්තර කරනකොට ප්‍රඥාව විස්තර කරනවා මේ ලෝකෝත්තර ප්‍රඥාව ගැනයි කතා කරන්න කියලා ඥාන විභංගෙදී. ඒ ඡේදයේ උද්දෘත විදිහට කවදාවත් පෙන්වන්නේ නැහැ. පෙන්වන එකම ඡේදය තමයි මේ සමාධිය නැත්තම් නිවන් දකින්න බෑ කියන ඡේදය. එතකොට මේ සමාධියත් එක්ක තියෙන්න ඕනේ ප්‍රඥාව ගැන පෙන්වන ඡේදෙ පෙන්වන්නේ නැහැ උද්දෘතයට. එතකොට බලන කෙනෙක් හිතනවා බුදුහාමුදුරුවෝ කියලා තියෙන සමාධිය උපදව ගන්න කියලා. ධ්‍යාන සංයුක්තිත් කියලා තියෙන මහණෙනි ධ්‍යාන කරව කියලා, ධ්‍යාන කරන්න කියලා. එහෙනම් දැන් මේක හැමතැනකම තියෙන ධ්‍යාන කරන්න නම් මේක තමයි ඒකායන මඟ කියලා. නමුත් එකම මාර්ගයේ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මිසක ධ්‍යාන උපදව ගන්න මාර්ගය නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ධ්‍යානයේ තියෙන්නේ ගොඩක් පස්සේ. ඉස්සෙල්ලා තියෙන්නේ සමාධිත්‍ය. ඒක නිසා දිට්ඨිය ඇතුව වඩන එකඟ බව තුලයි හැම වෙලාවකදීම මේ ධ්‍යානය එළඹ සිටින මට්ටමකට එන්නේ. සම්මා දිට්ඨිය ඇතුව. කෙනෙක් සමතේ වඩලා ධ්‍යාන උපදව ගන්න පුළුවන්. හැබැයි ඒ ධ්‍යානය ලෝකෝත්තර නෙමෙයි. ඒක ලෞකිකයි. ඒ ලෞකිකව එයා ඉන්න භූමියේ මට්ටම පිරිසිඳ දැකලා එයාට පුළුවන් ලෝකෝත්තර ඵලයකට හිත තියන්න. මට ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර දුක පේන්න තියෙන එදිනෙදා දුක විඳින එක විදිහකට ඉන්නකොටත් බොහොම අමාරුව දැනෙන ලෞකික බර සහිත මේ කයේ කලකිරිලා ලෝකෝත්තර දර්ශනයකට හිත තියන්න මෙච්චර අමාරු කොට මේ හිත ඒකාන්ත සැපයෙන් පිරී ගිහිල්ලා ප්‍රීතියෙන් යුක්තව ප්‍රසාදවත් බව ඇති වෙලා තියෙනකොට එතන ආදීනවේ දැකලා නිවන් දකින්න හිත තියයිද? මෙච්චර ලොකු මේ දුක පේන්න තියෙන අස්පනා අපිට දුක විඳින ඇගේ කයේ බර සහිත බවත් විඳින අපිට මේකේ දුක වෙන මතක් කරලා මේක අතහැරලා මෙතෙන්ට හිත තිබ්බොත් දුක නැති කරගන්න පුළුවන් කියන එකට හිත තියලා හිත තියන්න කොච්චර අමාරුද? රූපයේ පිරිසිදු දකින්න යන්න කොච්චර අමාරුද අපිට? මේ අස්පනා අපිට පේනවා කියලා හිතන රූපය ගැන මෙහෙය ඇති කරගත්තේ කියන එක දකින්න මොනතරම් අමාරුද? ඒකත් එහෙම වෙනකොට මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥානං කියන තැන ඇතිවන ධ්‍යානය ගැන විදර්ශනා කරන නුවණක් ඇති කරගන්න ඒ මොහොතේදී අර සැපයත් අතහැරලා පැත්තකට දාලා ලේසි කියලා හිතනවා. ඒක ලේසි වෙන්නේ. ඒක නිසා තමයි මේ නුවණ ඉස්සෙල්ලා නැවත නැවත භාවිත කරන්න කියන්නේ. මේ නුවණ භාවිත කිරීම තුළ ඒ කෙනෙකුට තියෙනවා ඕනම මොහොතක මේ දේ කරන්න. එතකොට සමාධිය කියන එක ලෞකික ජීවිතයේ එදිනෙදා අපිට පිහිටන කුසලයක් කරනකොට ඇතිවෙන එකඟතාවයේ ඉඳලා කොටිම නිින්දේ ඉඳලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් පැතිරුණු මාතෘකාවක් සම්මා සමාධියට ආවට පස්සේ ධ්‍යාන ගැන කතා කරන තැනට එනවා. සම්මා සමාධිය ලෝකෝත්තර වඩන තැනට ආවට පස්සේ සෝවාන් ඵලයේ සහිත ප්‍රථම ධ්‍යානය, සෝවාන් ඵලයේ සහිත ဒုတိ ය ධ්‍යානය, සෝවාන් ඵලයේ සහිත තෘතිය ධ්‍යානය, සෝවාන් ඵලයේ සහිත චතුර්ථ ධ්‍යානය. සකදාගාමි ඵලයේ සහිත කියන මාර්ගඵල සිත් ටිකෙන් තමයි ධ්‍යානෙ බෙදන්නේ.
මාර්ගඵල සිත් ටිකෙනුයි ධානයේ බෙදන්නේ. එහෙම නැතුව ධානයේ බෙදලා මාර්ගඵලයේ පස්සේ එකතු කරනව නෙමෙයි. මාර්ගඵල සිත් සහිතව ධානයේ පෙන්නනවා. ඒකයි ලෝකෝත්තර ධානයේ බෙදන ක්‍රමය. එතකොට අන්න ඔකට කියනවා මොකද්ද? සමාධි සම්බොජ්ජංගය. එතකොට ඊළඟ එක උපේක්ඛා සම්බොජ්ජංගේ උපේක්ෂාව හැම වෙලාවකදීම හිතේ ඇතිවෙන උපේක්ෂා සහගත බව. උපේක්ෂා සහගත බව සමාධි සම්බොජ්ජංගේ ලෝකෝත්තර වැඩෙන විදිහ ගැන කිව්වේ නැහැ. නමුත් ඒක දාගන්න අපි කතා කරපු න්‍යායයට අනුව අපිට යම් විදිහකින් අර නුවණ ඇති කරන්න යම් එකඟ බවක් හිතේ තියෙනවා නම් සමාධිමත් බවක් තියෙනවා නම් ඒ සමාධියට තමයි හැම වෙලාවකදීම සමාධිය කියලා කියන්නේ සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකේ තියෙන බොහොම සියුම් තැන අච්චර ඇත්තක් මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියන තැන හිතේම හදාගත්ත කියන තැන එළිය පැත්තට පතිත්ත නොකර ඉන්න නම් අපිට බලන්න වෙනවා මනස තුල හදාගත්ත ලක්ෂණ ටික. ඒක නිසා මනස තුල හදාගත්ත මේ ලක්ෂණ ටික මෙනෙහි කරන තැන හැම වෙලාවකදීම තමන්ව ඇත්ත නොකරගත්ත බවට බලන්න නම් එයාට ප්‍රීතියක් ඇති වෙලා ඒ වගේම ඒ තුල සමාධිම බව වැඩිපුරම තියෙන්න අවශ්‍ය වෙනවා. එකඟ බව. එයාට ඒ අරමුණ තුල තියෙනවා සමාධිමත් බව. ඒ අරමුණ එනකොටම කලබලයක් නැහැ. අපිනේ අරමුණ එනකොටම කලබල වෙලා එළිය දේවල් අරගෙන මේකට ගහන්න ඕන විදර්ශනා කරන්න ඕන කියලා සෑහෙන දෙයක් කරන්න යන්නේ. නමුත් අන්න ඒ මට්ටම නැහැ. එනකොටම ඇත්ත වෙන්නන බවත් එක්ක යෙදෙනවා. එතකොට ඒ මට්ටමේ එකඟ බවක් තියෙනවා. අරමුණ එනකොටම පිළිගන්න තියලා තියෙනවා සමත විපස්සනා කියන දෙක. සමතයෙන් එකඟ බව විපස්සනාවෙන් ඒ අරමුණේ ඇත්ත පෙන්නන කම. අන්න ඒ මට්ටමට ඇත්ත පෙන්නන කමටයි කිව්වේ මේ සමාධි සම්බොජ්ජංගය කියලා. සමාධි සම්බොජ්ජංගේ ලෝකෝත්තරව වැඩෙන මට්ටම කියලා කිව්වේ. ඊට පස්සේ උපේක්ඛා සම්බොජ්ජංගය උපේක්ෂාව හැම වෙලාවකදීම උපේක්ෂාව වැඩෙනවා. ලෝකෙ තුලත් උපේක්ෂාව තියෙනවා. හිත කය දෙකේ සාමාන්‍ය මැදහත් බව. එතකොට ඒකට කියනවා తත්‍ර මජ්ජත්තතා කියලා. චෛතසිකයට කියනවා తත්‍ර මජ්ජත්තතා මැදහත් බව. එතකොට සංඛාර මජ්ජත්තතා කියලා කියනවා සංඛාර ධර්මයන්ගේ ඇති මැදහත් බව. සංඛාර කියලා කියනකොට අපි සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියනකොට කතා කරන සංඛාර තියෙනවා. චේතනාව පැත්තෙන් කතා කරනවා සංඛාරය කියලා. සමහර වෙලාවට භෞතික පැත්තෙන් කතා කරනවා සංඛාරය කියලා. එතකොට මේ භෞතිකව කතා කරන සංඛාරයක් තියෙනවා. එතකොට මේ භෞතිකව කතා කරන සංඛාරය తත්‍ර මජ්ජත්තතාවටම අයිති. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඕනවට වැඩිය ඇලුණු දේවල් ලෝකේ තියෙන්න බෑ. ඕනවට වැඩිය ගැටුණු දේවල් ලෝකේ තියෙන්න බෑ. ලෝකේ ඕනම දෙයක ඕගොල්ලන්ට මැදහත් බව වහා උපදව ගන්න පුළුවන්කම තියෙනවා. මැදහත් බව වහා උපදව ගන්න. දෙයකට ආස හිතෙනකොට ආස හිතෙන බව තුළ ඕගොල්ලන්ට මැදහත් බව උපදව ගන්න තියෙනවා. ඔකෙදී මම පුංචිම කාලේ ඉඳලා පුරුදු කරපු එක ගතියක් තමයි දෙයකට මට ගොඩක් ආස හිතුන දේ දෙපාරක් නොහිතම පූජා කරනවා. කාට හරි දෙයක් මට තියාගන්න ඕනේ කියලා මගේ හිතට වටිනාකමක් පෙන්වන්න ගත්තොත් මේ දේ ඕනේ කියලා ඒ දේ මම තියාගන්නේ ඒ දේ ඉක්මනට කෙනෙකුට පූජා කරනවා. එතකොට හැම වෙලාවකදීම ඊට පස්සේ හිත පුරුදු වෙනවා දෙයක් ඕනේ කියන මදහ ඕනේ කියලා බව නොපෙන්නයි. ඇයි? ඕනේ කිව්වොත් දුන්නා. ඒකින්ද හිත විසීම පාඩම පුරුදු වෙනවා. දෙයක් ඕනේ නොකිය ඉන්න. එතකොට දන්නවා මදහත් බවක් තියෙනවා හිතේ හැම වෙලාවකදීම. අනික දීපු දේ පිළිබඳව මට සතුටු වෙන්න පුළුවන්කම මෙච්චර මට ආස හිතුන දේ මම දුන්නා. එතකොට මටම ජයග්‍රාහී බවක් ඇති වෙන අර ඒක සාටක වුණාට වගේ. දිනුව කියලා කෑ ගැහුවේ. තිබුණේ එකම සලුවයි තමන්ගේ ස්වාමි දිහණියටයි තමන්ටයි. මේ බැමිණියට සහ බමුණට තිබුණු එකම සලුව පූජා කරනවද නැද්ද? පූජා කරනවද නැද්ද? බණ අවසානයේ බුදුරජාණන් වහන්සේට මේක පූජා කරනවද නැද්ද? හිත දෝලායමාන චිත්තේ කියන එහෙට මෙහෙට යනවා. මඩේ හිටවපු ඉන්නක් වගේ. අර හෙටත් දැනෙනවා මෙහෙටත් දැනෙනවා. වැනි තිබිලා නැහැ පූජා කරනවාමයි ගිහිල්ලා පූජා කරා. පුදුමාකාර සතුටක් ඇති වුණා බමුණට. මම දිනුවා කියලා කෑ ගහන්න ගත්තා.
එතකොට මේ මම දිනුවා කියලා කෑ ගැහුවේ මේ කෙලෙස්ය ජයගත්ත නිසා. ඒ වගේ එතකොට අපිට ඇති වෙනවා ඒ තුලත් ප්‍රීතිය ඇති වෙනවා, ඒ තුලත් පස්සද්ධිය ඇති වෙනවා. ඒ ප්‍රීතිය සහ ඒ පස්සද්ධිය හිත මැදහත් කරනවා. හැම වෙලාවකදී ඊට පස්සේ ආයේ දෙයක් ඕන කියන්නේ නැහැ. දෙයකට ඕනවට වැඩිය කැමති වෙන්න යන්නෙත් නැහැ. ඊට පස්සේ දෙයකට ඕනවට වැඩිය අකමැති වෙන්න යන්නෙත් නැහැ. ඕනම දෙයක් මැදහත් ලෙස ගන්න එක අපි ජීවිතේ පුරුදු වෙන්න ඕනේ. හිත නිතර දෙයක් ගැන අපිට ආස හිතෙන විදිහට දේවල් ගෙනල්ලා දෙනවා නම්, නිතර දෙයක අවශ්‍යතාවය කියනවා නම්, අන්න එතන ගැන ටිකක් පරිස්සම් වෙන්න. නිතර දෙයක නැති බව, නිතර එක දෙයක් නැහැ කියලා අඩුවක් අපිට හිත නැවත පෙන්නනවා නම්, අන්න ඒ දේ ගැන අරක තිබුණා නම් ඉවරයිනේ මේ ප්‍රශ්නේ කියලා දෙයක් නැති අඩුවක් නැවත පෙන්නනවා නම්, වටිනාකමක් පෙන්නනවා නම්, ආස හිතෙන බවක් තියෙනවා නම්, අන්න ඒ දේ ගැන පරිස්සම් වෙන්න. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත, ගැටෙන දෙයක් ගැන නිතර ගැටීම් සහගත දේවල් එනවනම්, කෙනෙක් හෝ දෙයක් පිළිබඳව අර මනුස්සයා නිසා තමයි මේක උනේ. මොනවා හරි වුණොත් අර මනුස්සයා දැක්කත් ඇති. අර මනුස්සයා උදේ දැක්කනේ ඒකයි මුළු දවසම මෙහෙම උනේ. තමන්ගේ වරද තමන්ටයි සිද්ධ උනේ. අර මනුස්සයා උදේ දැක්ක ඒකයි මේ. හැම වෙලාවකදීම ඒ ගැන නිතර එකතු වෙන ගතියක් තියෙනවා නම් පටිගේ පැත්තෙන්, එතකොට දැනගන්න මේ උපේක්ෂාවට බාධාවක්, සංඛාර මජ්ජත්තතාවය නැහැ, සංඛාරයන්ගේ මැදහත් බව නැහැ. දෙයක් ඕන කියනවා, දෙයක් එපා කියනවා, මේ හිතේ තියෙන කුළු ගතිය. මේ කුළු ගතිය තමයි නැති කරන්න ඕනේ. මේ කුළු හරකා දමනය කරගන්න ඕනේ නම් උට ඕන දේවල්ම දිදී හරියන්නේ නැහැ. මේක එපා කියනකොට ඒක අයින් කරනවා, මේක ඕනේ කියනකොට ඒක දෙනවා. එහෙම බෑ මේ කුළු හරකව දමනය කරන්න. ඒක නිසා හැම වෙලාවකදීම සංඛාර මජ්ජත්තතාවයේ තියාගන්න. මේ කුළු හරකා කණුවේ බැඳලා පස්සේ ඕනේ කියන දේවල් දෙන්න එපා හැම වෙලාවකදීම. අවශ්‍යතාවය අනුව දෙන්න සංඛාර මජ්ජත්තතාවය. යැපෙන්න අවශ්‍ය එදා කාලා ජීවත් වෙන්න පුළුවන් මොනතරම් නොමැරි ජීවත් වෙන්න පුළුවන් මොන මට්ටමකද අන්නේ නොමැරි ජීවත් වෙන මට්ටමට දෙන්න. එතකොට ඒ ටික ඉක්මවලා එහෙට මෙහෙට දුවන්න ගත්ත ගමන් මොකද වෙන්නේ? දවස ගත කරගන්න බෑ, පණ නැහැ. එතකොට මට්ටු වෙනවා. ඒකෙන් මේ කියන්නේ කායිම කියලා නෙමෙයි. එතකොට හැම වෙලාවකදීම ඒ තුල එයා මට්ටු වෙනවා. මට්ටු වෙලා ඊට පස්සේ යාම අර කණුව මුල නිදා ගන්න දවසක් එනවා. මේ හරකට ඕන විදිහට උපරිම කුළු හරකට කෑම ටිකයි වතුර ටිකයි දෙන්න කුළු හරක තවත් දුවනවා, තවත් දඟලනවා. ඒක නිසා ඔය කෑමයි වතුරයි පොඩ්ඩක් අඩු කරපු ගමන් මොකද වෙන්නේ? කුළු හරකා එතනම නිදා ගන්නවා. මොකද මුලින් වේගෙන් ඇවිදින්න ගන්නවා, දුව හිටපු එක. ඊට පස්සේ ඇවිදින්න එක හැමෙන් සැරේ හිටගෙන ඉන්න පුරුදු වෙනවා. හිටගෙන ඉඳලා එහෙම්ම කණුව මුල ඔහේ ගානක් නැහැ, නිදාගෙනම ඉන්න දවසක් එනවා. අන්න ඒ වගේ හිත දුවයි ඕනේ කියන්න හැම වෙලාවකදීම කැමති දේ දෙන්න එපා කියන අකමැත්ත තුල තියෙන කැමැත්ත කියන එක හඳුනනව නේද? අකමැති බවට කැමැති. ඒ මනුස්සයා පේන්න බැරි බවට තමයි කැමති. අකමැති බවට කැමති. කැමැත්තයි තියෙන්නේ. ඒක නිසා අකමැති දේ දෙන්නත් එපා, කැමති දේ දෙන්නත් එපා. සංඛාර මජ්ජත්තතාවය ඇති කරගන්න. එතකොට සංඛාර මජ්ජත්තතාවය ඇති කරගන්න මේකට කියනවා උපේක්ෂා සම්බොජ්ජංගේ වඩනවා. එතකොට මේක වඩනකොට සබ්බ සංඛාර කේලායන පුද්ගල පරිවර්ජනතා කියලා එකකුත් තියෙනවා. එතකොට මේ කේලායමාන කියන හැම වෙලාවකදීම එක්ක අගතිගාමී තරහෙන් අගතිගාමී ඇලීමෙන් මේ මොන පැත්තකින් හරි අගතිගාමී වෙනවා නම් අන්නේ අගතිගාමී පුද්ගලයව පරිවර්ජනේ පහ කරන්න. එළියට දාලා වහන්න පුළුවන් නම් වහන්න. ඒ වගේම අදහස් වශයෙන් පරිවර්ජනේ කරන්න. එතකොට හැම වෙලාවකදීම Taman දක්ෂයි ඒ ගැටෙන පැත්ත ගැන කතා නොකර ඉන්න. එයත් එක්ක. එතකොට හැම වෙලාවකදීම Taman එක්ක නිතර ගැටෙන බවත් එක්ක Tamanට ඒක පවත් ගන්න බැරි වෙනවා. ඒක නිසා සබ්බ සංඛාර කේලායන පුද්ගල පරිවර්ජනතා. ඒ පුද්ගලයා පරිවර්ජණයෙන් පහ කරනවා. දෙයාකාර පරිවර්ජණයෙන් ඕන එකකින් පහ කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පහ කරන්න බැරි වෙන අවස්ථාවල අරකයි පහ කරන්න ඕන ක්‍රමේ Tamanගේ පැත්තෙන්. මොකද ලෝකේ ඔක්කොම පහ කරන්න ගියොත් එහෙම ලේසි වෙන්නේ නැහැ වැඩේ කරගෙන යන්න. ඒක නිසා ලෞකික ජීවිතයක් ගත කරනකොට
කායික පරිවර්ජනේ ගොඩක් වෙලාවට අර මට්ටමින් තියාගන්න ගොඩක් වෙලාවට බොහොම වැදගත්ම දේ තමයි මානසික පරිවර්ජනේ. එතකොට සබ්බ සංඛාර මජ්ජත් පුද්ගල සේවනතා මදහත් පුද්ගලයෝ සේවනය කරන්න. ඕනවට වැඩි ඇලීම් ගැටීම් නැති මදහත් පුද්ගලයෝ සේවනය කරන්න තදදි මුත්තතා ඒට නැමුණු බව ඇති කරගන්න. එතකොට දැන් ඔන්න උපේක්ඛා සම්බොජ්ජංගයට අදාළ කරුණු ටික ඔය කිව්වේ. එතකොට දැන් ඔය උපේක්ෂාව ලෝකෝත්තරව වඩන්න පුළුවන් කමක් තියෙනවා. ඔය කතා කරේ ලෞකිකව උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩෙන තැන. ලෝකෝත්තරව වඩන තැන හැම වෙලාවකදීම ඕගොල්ලන්ට උපේක්ෂා සාගත වෙන්න දෙයක් හම්බෙන්නත් බැරි වෙනවා. අර උපේක්ෂාව කුසල් හැබැයි කුසල් වුණාට ඒකේ අවිජ්ජානුසේ අනුසේ වෙනවා. ඇයි අවිජ්ජානුසයෙන් අනුසේ වෙන්නේ? අපිට උපේක්ෂා වෙන්න දෙයක් තිබිලා නිසා. ලෝකේ උපේක්ෂා වෙන්න දෙයක් තිබිලා කැමති නොවි ඉන්න නොගැටි ඉන්න කෙනෙක් ඉඳලා තියෙනවා. ඉන්න කෙනා ගැන මම කැමතිත් නෑ අකමැතිත් නෑ. කැමති හිතෙනකොටම කැමැත්තට ගැහුවා කැමැත්ත ඇති වෙන්න දෙන්නේ නෑ. අකමැති හිතෙනකොටම අකමැත්තට ගැහුවා අකමැති වෙන්න දෙන්නේ නෑ. දැන් උපේක්ෂාව තියෙනවා. හැබැයි ඒ උපේක්ෂාව හැම වෙලාවකදීම ලෞකිකයි ඇති බව තුල හම්බෙන්නේ. ඉන්න කෙනා ගැන මම උපේක්ෂා සහගතයි. මේකම ලෝකෝත්තරව වැඩෙන්න ඕනේ හැම වෙලාවකදීම මේ ඇති බව නැති වෙන්න ඕනේ. පුද්ගල භාවයේ ඇති වෙන බව නැති වෙන්න අවශ්‍යයි. එතකොට මේ එළියේ ඇති බව නැති වෙන ධර්මතාවයේ තුල ඇති වෙන දේ නැති වෙන බව නෙමේ හරිම වචනේ ඇති දේ ඇති බවට නූපදවන බව නැවත නැවත. ඒ නූපදවන බව තුල හට ගන්නා උපේක්ෂාව. ඒ උපේක්ෂාව මෝහානුසේ නැතිනම් අවිජ්ජානුසේ අනුසේ වෙන උපේක්ෂාවක් නෙමෙයි. ඒ උපේක්ෂාව ජීවිතේ වුණ මට්ටමයි රහතන් වහන්සේට චලංග සමන්නාගත උපේක්ෂාව කියලා කියන අංග 6කින් යුක්ත චලංග සමන්නාගත උපේක්ෂාව. ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ටිකේ උපේක්ෂයි. ඒ උපේක්ෂාව නිකන් ඇති වෙච්ච උපේක්ෂාවක් නෙමෙයි. ඔය තිබුණ දෙන් තිබිලා උපේක්ෂය නෙමෙයි. දැකපු දේ තියෙනවා මම ඒ දේ ගැන හිතන්නේ ඒ උපේක්ෂාව නෙමෙයි. හැම වෙලාවකදීම Nirodhe දැකීම නිසා හදාගන්න උපේක්ෂාවක් තියෙනවා. ඇහැට පෙනෙන අනාත්ම වර්ණ සටහන අරබය තමන් මෙහි හදාගත්ත ලෝකයේ මෙතනම ඉපිද නිරුද්ධ වෙන බව දකිනවනම් කෝප්පේ හම්බෙනකොට කෝප්පේ කියන නිමිත්ත ආරම්භය මෙහි හදාගත්ත කෝප්ප බවත් මේ පැත්තෙන් කෝප්ප භවයේ ඉපිද නිරුද්ධ වෙන බව නැතිනම් කොටින්ම කියනවා නම් තමාගේ හට ගැනීමක් තමාගේ නිරෝධයක් දකිනවා නම් එයාට කෝප්පයක් හම්බෙන්නේ තමන්ගෙන් පරිබාහිර වූ කෝප්පයක්. තමන්ගෙන් එළියේ තියෙන කෝප්පයක් හම්බෙන්නේ. එයා දකින්න කෝප්පේ තමන් කෝප්පේ විදියට. තේරුණාද? හැම වෙලාවකදීම පංච උපාදානස්කන්ධ ලෝකය අවබෝධ කරගන්නවා. පංච උපාදානස්කන්ධ ලෝකය කියලා කිව්වේ මේ කෝප්පේ කියන බව තුල තමාගෙන්තර කෝප්පේ දකින්නෙත් නැහැ කෝප්පෙන්තර තමන්ව දකින්නෙත් නැහැ. එතකොට හැම වෙලාවකදී මේක නුවණකින් කරන්නේ. දැන් අපිට පුළුවන්ද ඒ තමන් වුණ කෝප්පෙට තණ්හා කරන්න පුළුවන්ද තමන් වුණ කෝප්පෙට තරහ ගන්න පුළුවන්ද නැත්නම් උපේක්ෂා වෙන්න පුළුවන්ද? මේ තුනම කරන්න බැරි ඇයි ඇති බවට හම්බුන කෝප්පයක් නැති නිසා. තමන්ගෙන්තර කෝප්පයක් හම්බුනේ නැති නිසා අපිට ඒ කෝප්පේ උපේක්ෂා වෙන්නත් බෑ සතුටු වෙන්නත් බෑ දුක් වෙන්නත් බෑ. එතකොට අන්න ඒ විදිහට ඉන්ද්‍රිය ධර්මතා පහ සහ මනස තුලම හම්බෙනකොට අපිට කියනවා චලංග සමන්නාගත උපේක්ෂාව කියලා. මේ පංචායතනයෙන් ගන්න අරමුණු වල උපේක්ෂා සහගත වෙනකොට හැම වෙලාවකදීම අපිට ආයතන පහ හම්බෙන්නේ නැහැ. හැබැයි හිත ඇත්ත වෙන්න පුළුවන්කම තියෙනවා. හිතට හිත ඇත්ත වෙලා මේ බලන කෙනා රූපේ නැති බවට බලන කෙනා මෙහි ඉඳලා තියෙනවා. රූපය අනාත්ම බව ප්‍රත්‍යක්ෂ කරනවා. හැබැයි මේ පංච උපාදානස්කන්ධේ නැවත ඉපදිලා හටගන්න බව දකින්න ඉඳලා දැකලා තියෙනවා. එතකොට හැම වෙලාවකදීම තමන්ව නියෝජනය කරන සංඛාරස්කන්ධේ දැකලා නැහැ. ඒකයි අර කියන්නේ හැම වෙලාවකදීම තමන්ට තමන් රැස් වෙන බවකුත් තියෙනවා කියලා. තමන්ට තමන් රැස් වෙනවා කියලා. අපි පැහැදිලි කරගත්ත දැන් කෝප්පේ ඇති තැනක කෝප්පේ රැස් කරගන්නවා.
මේ තියෙන දේ එළියට දැම්මා, එළියේ තියෙන දේ ආයෙත් ගත්තා. ඒ කියන්නේ හරකෙක් දවස් 30 ගිහිල්ලා කාලා ඇවිල්ලා දැන් කාලා ආපු දේ වැමෑරුවා, වමාරලා ආයෙ කෑවා. මොනවද තියෙන්නේ කියලා බැලුවා, තියෙන දේ දැනගත්තා, ආයෙත් කෑවා. ඒ වගේ හැම වෙලාවකදීම ඇහැට දැන් පේනවා, පේනකොට තමන් දවල් කාපු ටික සිහිපත් කරගන්නවා. හොඳට ඊට පස්සේ දැන් දවල් කාපු දේ ටික කියලා හිතාගෙන දැන් තියෙන එක ආයෙත් කරනවා. ඔක තමයි කරන්නේ. හැම වෙලාවකදීම කෝප්පේ පේනකොට හිතේ තියෙන කෝප්පේ සිහිපත් කරගන්නවා. ඒ කෝප්පේ තමයි මේ තියෙන්නේ කියලා කෝප්පේ නිරුද්ධ වූ තැන කෝප්පේ ඇති හැටියට හිතනවා. දැන් තිබ්බා කියන කෝප්පේ රැස් කරගන්නවා. කෝප්පේ රැස් කරගත්ත දැන් ඔන්න රැස් කරගත්ත බව නිසා ආයතන ටික හැදුණා. දැන් ඔරලෝසුව හම්බෙනවා. දැන් ඔරලෝසුව ඇති බවට ඒ විදිහටම හම්බෙනවා. ඊට පස්සේ වටාපත හම්බෙනවා. දැන් කෝප්පේ ඔරලෝසුව සහ වටාපත කියන එක වස්තු තුනක් වුණාට රැස් කරගත්ත අපිට තමන් රැස් වෙන බවක් තියෙනවා. හැම වෙලාවකදීම කෝප්පේ දැකපු මම ඔරලෝසුව දැක්කා. හිතට හිත රැස් වෙනවා. මොකද ඔක්කොම දැනගත්තේ කෝප්පේ දැනගත්තෙත් හිතින්මයි, ඔරලෝසුව දැනගත්තෙත් හිතින්මයි, වටාපත දැනගත්තෙත් හිතින්මයි. මේ ටිකම දැනගන්න මොහොතේදී හැම වෙලාවකදීම හිත ගෙනල්ලා දෙන්නේ එයා නිට්ටයයි විදිහට. කෝප්පේ දැකපු මම ඔරලෝසුව දැනගත්තා. ඔරලෝසුව දැකපු මම වටාපත දැක්කා. දැන් හැම වෙලාවකදීම මේ ටික තුනක් වුණාට එකම තැන තමයි ඇසුරු කරලා තියෙන්නේ. ඒකයි මේ එක්කෙනාගෙන් එළියට අපි ගිහිල්ලා නැහැ කියන්නේ. කොහෙ ගියත් අපි තියන්න හදලා තියෙන්නේ මෙතන. සතුටු කරන්න හදලා තියෙන්නේ මෙතන. මීමැස්ස කොහෙ ගියත් කොච්චර හිටියත් හදලා තියෙන්නේ වදේ. හැම වෙලාවකදීම ලෝකෙ කොහෙ ඇවිද්දත් අපි හදලා තියෙන්නේ මේ සතුට ඇති කරගන්න බලන්න මේ පැත්තේ. හැම වෙලාවකදීම එළියේ සතුට නෙමෙයි වැදගත්. මෙහි සතුටයි වැදගත්. දරුවෝ සතුටින් ඉන්නවා කියලා ඕගොල්ලෝ දැනගත්තොත් තමයි ඕගොල්ලන්ට සතුට වෙන්නේ. දරුවෝ සතුටින් ඉඳීම නෙමෙයි සතුට. දරුවෝ සතුටින් ඉන්නවා කියලා දැනගත්තොත් සතුට වෙන්නේ. නොදැනගත්ත කියලා සතුට වෙන්නේ නැහැ. ඒක නිසා දැන් සතුටු වෙලා තියෙන්නේ තමන්ගේ හිත ගැන හිතලා නෙමෙයිද? තමන්ගේ හිත ගැන හිතලා. දුක් වෙන්නේ තමන්ගේ හිත ගැන හිතලා, සතුටු වෙන්නේ තමන්ගේ හිත ගැන හිතලා. ඔය කාරණා දෙක තුල තමන් මේ ගනුදෙනු කරන්නේ තමන්ගේ හිතත් එක්කමයි. අපි ගොඩාක් දේවල් වලට කැමතියි කියලා කැමති වුණාට ඇත්තටම අපි කැමති වෙලා තියෙන්නේ අපේ හිතට විතරයි අන්තිමට. වෙන එකම දෙයකටවත් නෙමෙයි. ඒ හිත එළියෙන් දකින්න නිසා අපි එළියේ තියෙන දේවල් වලට කැමැත්ත වෙලා. ඒකයි මේ චිත්‍රය නෙමෙයි කාමේ මෙහි කාමයේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. අපි කැමති දේවල් හම්බුනාට කැමති දේ නෙමෙයි කාමය, මෙහි කාමය. වස්තුව හැමදාම කේක් කෑල්ල උනේ. මේ හදාගත්ත කාමේ නැතිනම් කැමැත්ත තමයි අයිසින් ටික උනේ. අයිසින් ටික දාලා කේක් කෑල්ලට දැන් අයිසින් කේකුයි අපි කන්නේ. අපි කැමති හම්බෙන වස්තු වලට මිසක හම්බුනේ නැති වස්තු වලට. පුංචි කාලේ හිටපු ඕගොල්ලෝ කවදාවත් තණ්හා කරාද අද තියෙන වාහනේට? අද තියෙන වාහනේට එදා හිටපු ඕගොල්ලෝ තණ්හා කළේ නැහැ. ඇයි තණ්හා නොකළේ? ඒක උපදව ගන්න ඇති බවට හම්බුනේ නැති නිසා. අද උපදව ගන්න ඇති බවට හම්බෙන නිසා තණ්හා කරනවා. එතකොට දැන් ඔය පතිත කරන්න හදන තණ්හාව තිබුණේ කොහෙද? මේ එළියේ තියනවා කියලා ඇති බවට හම්බෙන මෙහි හදාගත්ත ගතියත් එක්ක. එතකොට ඒ ගතිය තිබුණේ තමන්ගේ මනස තුල. මනසේ තියෙන ගති ටික එළියට දාලා එළියේ තියෙන දේ විඳින්න පුළුවන්කම තියෙනවා. කොහොමයි අපි හැමදාම නිකන් කේක් කන්නේ අයිසින් කේක් විතරයි කන්නේ. එතකොට හැමදාම කැමති දේ විඳින්නේ ඔහොමයි. කැමති දේ කියලා අපි විඳලා තියෙන්නේ අපේ මනස මිසක වෙනත් දෙයක් නෙමෙයි. ඒකයි අපි මනෝවිඤ්ඤාණය නැමැති ටැංකියෙන් එක පොඩ්ඩක්වත් එළියට ගිහිල්ලා නැහැ කියන්නේ. හැමදාම අපි ඉන්නේ මේ මනෝවිඤ්ඤාණය නැමැති ටැංකිය ඇතුලේ. මේ මනෝවිඤ්ඤාණය නැමැති ටැංකිය ඇතුලේ ඉන්නකම් අපිට කවදාවත් බෑ එළියේ ඇති දෙයක් ගැන නුවණක් උපදව ගන්න. අපිට සිද්ධ වෙනවා ඒක නිසා මේ ඇහැ ගැන දැනුමක් ඇති කරගන්න, රූපය ගැන දැනුමක් ඇති කරගන්න. ඒ දැනුම හැබැයි හදලා දෙන්නේ නිරුද්ධ වුණ බවත් එක්ක. ඇහි නිරෝධය හැම වෙලාවකදීම සාක්ෂාත් කරවන්නේ. ඇහැ ඉතුරු නැතුවම නිරුද්ධ වුණ බව තමයි
ගෙනල්ලා දෙන්නේ. එතකොට හැම වෙලාවකදීම මනස තුල රැඳෙනවා. අද අපිට ප්‍රශ්නේ තියෙන්නේ මනස තුල නොරැඳි මනස එළියේ රැඳෙන එක. අපි විඳින දේ කැමති දේ එළියෙන් හම්බෙනවා, අකමැති දේ එළියෙන් හම්බෙනවා, කැමතිත් නොවන අකමැතිත් නොවන දේ බාහිර ලෝකෙ තුල හම්බෙනවා. එතකොට මේ බාහිර ලෝකෙ තුල කැමති අකමැති සහ කැමතිත් නොවන අකමැතිත් නොවන දේවල් හම්බෙන තැනකදී අපිට කිව්වා මේ අවිද්‍යාව දුරු වෙන විදිහට හිත පැත්තෙන් හොඳට මානසිකාරයේ පවත්වන්න. ඒ කියන්නේ මේ හිත දිහා බලාගෙන ඉන්න කියන එක නෙමෙයි. හිත ගැන හොඳට දැනුම් ඇතුව ඉන්න මේ හිත ඇති කරගන්න ක්‍රමය ගැන. එතකොට ඒ ඇති බවට ගෙනල්ලා දෙන දේ ඇති බවට එළියට දාන්න දෙන්න එපා. ඉබ්බා තම කටුව ඇතුලේ අවයව ටික බහාගත්තා වගේ. කුමෝව අංගානි සකේ කපාලේ සමෝදහම් බික්කු මනෝ විතක්කේ. ඉබ්බා තම කටුව අස්සට අවයව ටික බහාගත්තා වගේ මේ මනෝ විතර්ක ටික හකුලව ගන්න. ඇහෙන් එළියට දාන්න එපා දෙයක්. කනෙන් එළියට දාන්න එපා දෙයක්. මොකද ඇහැ කියලා විඳේ අපි හැම වෙලාවකදීම මනසේ ලක්ෂණ ටික මේසක රූපේ නෙමෙයි. අපිට විඳින්න පුළුවන් වුණ උපරිම දේ ඇහැ විතරයි. අපිට කවදාවත් රූප විඳින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. කවුද රූප දැක්කේ? රූප දැක්ක කියලා අපි හිතුවට අපි දැනගත්තේ ඇහැ නෙමෙයිද? සැබෑම රූපය අපි කවුරුත් දැකලා නැහැ. කවදාවත් දකින්නත් බෑ. ඒ කෙනාගේ ඇහැ ගැන හිත තර්ක කරනවා මිසක අපිට කවදාවත් බෑ රූපය ගැන කියලා තර්ක කරන්න. මම කියනවා මේ පැත්තෙන් මට මේ ඔරලෝසුව පේන පැත්තයි හරි කියලා. ඕගොල්ලෝ තර්ක කරනවා ওই පැත්ත හරි කියලා. මේ පැත්තේ ඉන්න කෙනෙක් තර්ක කරනවා නෑ මේකයි හැඩේ මේකයි හරි කියලා. අර එක විදිහට තිබුණු කෑල ගහ ගැන තර්ක කරපු අය ටික වගේ. කෑල ගහට තර්ක කරපු එක දන්නවද? කෙනෙක් කියනවා කෑල ගහ කියන්නේ බොහොම රතු පාට ගහක්. කෙනෙක් කියනවා පළල් ගහ වගේ මහ විශාල කොළ පාට ගහක්. කො රතු පාට එක නෙමෙයි කියනවා. කෙනෙක් කියනවා මොන බොරුද ඒක මහ වේලිච්චි කෝටු වගේ තියෙන දර ගොඩක් වගේ කළු පාට වෙච්ච ගහක් ඒක. වෙන එකක් නෙමෙයි කියනවා. දැන් කෑල ගහ ගැන එක එක නිමිති. දැන් ඇත්තටම කෑල ගහ ගැන කිව්වේ කවුද? ඇත්තටම කෑල ගහ ගැන කවුරුත් කතා කරන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඒ වගේ අපිට කවදාවත් ඇත්ත රූපේ ගැන කතා කරන්නේ අපි කෙනකෙනාගේ ඇහැ ගැනයි කතා කරන්නේ. මම මේකට සුදුයි කියන නිසා ඕගොල්ලෝ සුදුයි කියයි. ඕගොල්ලෝගේ අම්මලා තාත්තලා සුදුයි කිව්ව නිසා ඕගොල්ලෝ සුදුයි කියලා කියයි. හැබැයි අම්මා තාත්තා දැකපු සුදුමයි ඕගොල්ලෝ දකින්නේ කියලා කොහොමද ඔප්පු කරන්නේ? ඒකයි තියෙන ප්‍රශ්නේ. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැම වෙලාවකදීම අපි දැනගන්නේ අපේ ඇහි මට්ටම. ඒක නිසා තමයි ත්‍රිසංගත ආත්ම භාවයකට ගියොත් එයාගේ ස්කන්ධ ටික ඇත්තම වෙන්නේ. සතර අපායේ ඉපදුනොත් එයාගේ ස්කන්ධ ටික එයාට ඇත්තම වෙන්නේ. ප්‍රේතෙක් වුණාට එයා ඇහැ අතහැර ගන්න කැමති නෑ. කොච්චර දුක්සහගත වුණා. දකින්න හැම අරමුණම දුක ගෙනල්ලා දුන්නා. එයා කැමති නෑ දුක අතහැර ගන්න. ඇහැ අතහැර ගන්න. ඇහැ අතහැරලා දුක අතහරින්න කැමති නෑ. ඇහැ උපාදානයි හැම වෙලාවකදීම. ඇහැ මෙහි තියෙනවා එළියේ තියෙන දෙයි දුකේ ඉන්නේ හැම වෙලාවකදීම ගෙනල්ලා දෙන්නේ ඒක. එළියෙන් දුක් විඳිනවා එයා. ඒක නිසා අනවතර දුක හැම වෙලාවකදී මෙයාට දුක උරුමයි. එයාට මේ නුවණ පවත්වන්න පුළුවන් කමක් නැහැ. මාර්ග සත්‍ය උපදින්නේ නැහැ එයාට. හැබැයි සමුදය සත්‍ය උපදිනවා. එච්චර දුක තිබුණාට තණ්හා කරනවා. දැන් මොකටද තණ්හා කරන්නේ? අපි දුකට කැමතිද? දුකට කැමති නැහැ. අපි කවුරුත් පිච්චෙනවට කැමති නැහැ. අපි කවුරුත් බඩගින්නට කැමති නැහැ. දුකට කැමති නැහැ. දුකට අකමැති අපි තණ්හා කරනවා. ඒකයි අපායේ සමුදය සත්‍යයත් දෙනවා දුක්ඛ සත්‍යයත් දෙනවා. එතකොට සමුදය සත්‍ය මොකටද අපි තණ්හා කරලා තියෙන්නේ? තමන්ට තණ්හායි. ඇහැට තණ්හායි තමයි. ඇහැ ඇත්තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එළියේ රූපේ දුකයි. ඒක තමයි අපිට තියෙන දර්ශනය. ඒක නිසා අපායේ දුක අපිම විඳිනවා. ඉන්න මම විඳිනවා. ඇයි මගෙන් තොරව දේ තියෙනවා. දේෙන් එන දුක විඳිනවා. ඒක දකින්න බෑ යාට. ඒක නිසා හැමදාම ඒක දුකයි.
ත්‍රිසංගත සතෙකුටත් ඒක දකින්න බෑ. ඒකයි ඒව අභව්‍ය භූමි කියලා කියන්නේ. බහුවේ නෑ. දකින්න සුදුසු නෑ මේ භූමිය තුල ඒක. එයාට ඇත්තමයි පේන දේ. මනුස්ස තලයේ තුල එයාට දකින්න පුළුවන් මේ ඇත්ත. එයාට හැම වෙලාවකදීම නුවණ එයාගේ හිත එයාට ප්‍රකටයි. එතකොට ඒ නුවණ ඇති කෙනෙකුට කිව්වට ඔබ දකින්නේ රූපේ නෙමෙයි ඔබේ ඇහැ ගැනයි කියලා කිව්වහම එයාට නුවණ පතිත කරගන්න පුළුවන් ඒ ගැන. ඇයි එයාගේ පල්ලෙහා තියෙන මට්ටම් ටිකක් දකිනවා. එයාගේ පල්ලෙහා තියෙන මට්ටම් ටිකක් දකින නිසා එයා දකිනවා හොඳට මේ මට්ටම කොහොම මට්ටමක්ද කියන එක. අසුචිය ගත්තොත් අපි පිළිකුල් කරාට ත්‍රිසංගත සතෙකුට බොහොම කැමැති අරමුණ. මේල් හේකියා ගැන කිව්වේ. මේල් හේකියා කියන පණුවට අසුචි ටික බොහොම ප්‍රියමනාප ආහාරමය බලාපොරොත්තු වෙන අරමුණක්. එතකොට මේල් හේකියා තව අසුචි ටිකක් ලැබෙනවා නම් තමයි එයා කැමති. එතකොට දැන් ඒ මට්ටම අපිට පේන්න තියෙන නිසා අපි දන්න නිසා අපි දැනගන්න පුළුවන් අපිට මොකද්ද චේතනාව නානත්වයක් තියෙන බව. ඇහැ හදපු දේ හැම වෙලාවකදීම දැනගත්ත අපි චේතනාවයි විඳින්නේ චේතනාවෙන් පිළිල කරපු දේ විඳින්නේ කියන එක අපිට පුළුවන් අල්ලගන්න. එතකොට මොකද අපිට පල්ලෙහා මට්ටම පේන නිසා. පහළ මාඩියේ ඉන්න අපිට එතනින් එහාට පේන්න දෙයක් නැහැ. ඒක නිසා මේ මට්ටම අබහුවයයි දෙයක් උපදව ගන්න. ඒක නිසා මනුස්ස තලයෙන් උඩ බහුවයයි ඒක උපදව ගන්න සුදුසුයි. මොකද එයාට පහළ තලය පේන නිසා. එයාට එතන දුක දකින්න පුළුවන්. එයා දුක උපද්ද ගන්නයි කියලා දකින්න පුළුවන්. ඒක නිසා අපේ මට්ටමින් අපිට පුළුවන් කොටින්ම තණ්හන් නිස්සාය තණ්හන් පහතබ්බන් තණ්හාව ඇසුරු කරගෙන තණ්හාව දුරු කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අපි මම දුක් විඳිනවට අකමැති නිසා මට ඒ මට්ටමටපත් වෙනවට අකමැති නිසා පටන් ගන්නවා අද වීරිය කරන්න. නමුත් එයාට එන්න වෙන්නේ හැම වෙලාවකදීම මම දුක් විඳිනවටයි අරමුණු මම නැති වෙන්න ඕනේ. මම නැති වෙන්න නම් එයාට කරන්න වෙන්නේ හැම වෙලාවකදීම මෙහි ඇති කරගන්න තමන්ගේ ලක්ෂණ ටික එළියට නොදා ඉන්න එක. ඒක නිසා මෙහි තමන්ව හදාගන්න තමන් භවයේ ලක්ෂණ ටික එයා කිසිදු දවසක බාහිරව එළියට පතිත කරන්න යන්නේ නැහැ. එළියට පතිත නොකර ඉන්න තාක් එයාට පුළුවන්කම තියෙනවා එළියේ ඇති දේ නිසා හදාගන්න දුක නොවිඳ ඉන්න. හැබැයි එළියට පතිත නොකරන බව එයාගේ ජීවිතේ වෙන්නේ. ඒක නිසා අන්න එතකොට එයා උපේක්ෂා සහගතයි. ඒ උපේක්ෂාවයි අර උපේක්ෂාවයි වෙනස්. එතකොට මේකට කියනවා ආර්ය උපේක්ෂාව කියලා නැතිනම් චලංග සමන්නාගත උපේක්ෂාව කියලා. ආයතන 6 උපේක්ෂා සහගතයි. මේ උපේක්ෂාවේ ලක්ෂණය තමයි කිසිම දෙයක් ඇති බවට හම්බෙන්නේ නැහැ. යටත් පිරිසෙන් උපේක්ෂාවත් ඇති බවට හම්බෙන්නේ නැහැ. අනිත් උපේක්ෂාවේ ලක්ෂණය තමයි උපේක්ෂාව හරි ඇති බවට හම්බෙනවා. උපේක්ෂාව හරි නැවත ඇති බවට හම්බෙනවා. එතකොට උපේක්ෂාව නැවත ඇති බවට හම්බෙනකොට හැම වෙලාවකදීම ඒ ඇති උපේක්ෂාව ලෞකික මාර්ගයේ පැත්ත වඩලා තියෙනවා. උපේක්ෂාව වෙන්න දෙයක් හම්බෙන්නේ නැතුව උපේක්ෂාව කියන දේ පතිත කරලා නැතිනම් උපේක්ෂාව නැමැති අයිසින් ටික දාගන්න කේක් කෑල්ල හම්බෙන්නේ නැත්තම් උපේක්ෂාව පතිත කරගන්න බිම හම්බෙන්නේ නැත්තම් අන්න එයාට කියන උපේක්ෂා සම්බොජ්ජංගේ වඩනවා වසග්ග පරිණාම කොට නිවනට නැඹුරු වූවක් කොට. එතකොට සත්බොජ්ජංග ධර්මතා ටික ගැන අන්න ওই විදිහට අපිට දෙආකාරයකින් කතා කරන්න පුළුවන්. මම හිතනවා දල අවබෝධයක් බොජ්ජංග ධර්මතා ගැන ලැබෙන්න ඇති කියලා. ඉතින් බොජ්ජංග ටික විතරක් කතා කරන්න ගියත් ඒ තුල කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ওই සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සියලු කාරණා ටිකයි ඒ සිත සමාධි කරන්න තියෙන කමඨා ටික ගැන කතා කරන්න වෙනවනේ අපිට. සිහිය පිහිටව ගත යුතු තැන් ටික ගැන කතා කරන්න වෙනවා. ඊට පස්සේ අභිධර්මයේ ධානය පිළිබඳ කතා කරන්න වෙනවා. සමාධිය ගැන කතා කරනවට පස්සේ සබ්බාස සූත්‍රය ඉවර නොකර කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට හැම වෙලාවකදීම ඒකයි මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ සබ්බාස සූත්‍රය කියලා අපිට දේශනා කළෙත් ඇත්තටම මේ ටික විතරක් නෙමෙයි. මේ බොහෝ විස්තර සහිතව බුදුරජාණන් වහන්සේ දේශනා කළපු දේශනාවේ මූලිකම සාරය තමයි මේ අපිට මේ විදිහට සංග්‍රහ කරලා තියෙන පවත්වගෙන යන්න ලේසි නිසා. දැන් අපිට තියෙන ස්ථාන 7ක් ගැන දැනුමක් ඇති කරගන්න. සබ්බාස සූත්‍රය. දැන් මතක තියාගන්න ලේසියි.
හැබැයි ස්ථාන 7 කියන ප්‍රධාන මාතෘකා ටික ඔස්සේ අපිට කොච්චර ගියාද මේ ටික කතා කරගන්න. එතකොට අපි ඒ ටික කතා කරලා තියෙනවා පැය 20ක් විතර. එතකොට දැන් හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ සමහර විට රැයක් එළි වෙනකම් කරපු දේශනාවක් අපිට හම්බෙන්නේ බොහොම කෙටි තැනකින්. ඒක නිසා ඒක විග්‍රහ කරලා ධර්මයට ප්‍රතිවිරුද්ධව නොවන විදිහට ගන්න අපි ළඟ තියෙන්න ඕනේ දක්ෂ බව. ඒකට තමයි ඉස්සෙල්ලාම ආයුධ ටික ඔයගොල්ලෝ ළඟට දුන්නේ. චතුරාර්ය සත්‍ය කියන න්‍යායයට ගලපලා දුන්නේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය කියන න්‍යාය යටතේ මාර්ගය සහ මාර්ග සත්‍ය කියන දෙකට බෙදලා වෙන් කරලා ඔයගොල්ලන්ට මේ සබ්බාසව සූත්‍රය අපි කතා කරා මාර්ගය ගැන කතා කරන්න කියලා. මේ මාර්ගය සහ මාර්ග සත්‍ය කියන එක දෙකට දාගන්න Taman දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම අපි නිතරම හැම කාරණාවක්ම මාර්ගය ගැන කතා කරපු නිසා මට හිතුණා තව එක කාරණාවක් මතක් කළොත් හොඳයි කියලා. ඒ තමයි දැනගන්න ඕන විශේෂ කාරණාවක් තියෙන එක තමයි පරියාය සහ නිෂ්පරියාය කියන ක්‍රමය. යම් තැනක් තියෙනවා පරියායෙන් අර්ථ දක්වනවා, තව තැනක් තියෙනවා නිෂ්පරියායෙන් අර්ථ දක්වනවා. පරියාය කියලා කියන්නේ එක ක්‍රමයකට ඒ අර්ථය බෙදලා දක්වනවා. නිෂ්පරියාය කියලා කියන්නේ ක්‍රමයක් නැතුව පොදුවේ අර්ථ ගැනීම කරනවා. එතකොට දැන් මේ චතුරාර්ය සත්‍ය අපි මේ බෙදලා දැක්කුවේ එක පරියායකට, එක ක්‍රමයකට. මාර්ගය සහ මාර්ග සත්‍ය බෙදා දක්වන ක්‍රමයට අනුව. ඒක තමයි මූලිකම ක්‍රමය. හැබැයි සූත්‍ර ධර්මතාවල සමහර තැන් තියෙනවා මාර්ග සත්‍ය විස්තර කරන තැනට යොදන්නේ මාර්ගය කියන වචනය. හැබැයි විස්තර කරන්නේ මාර්ග සත්‍යයට අදාළ කාරණේ. එතකොට ඒ සූත්‍රය මේකට අදාළ කරගෙන අපි මේක මාර්ගයටයි කියලා එක පැත්තකින් තියන්න අපි දක්ෂ වෙන්න ඕනේ. සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ කොහොමද උදාහරණයක් විදිහට ගත්තොත් ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මහණෙනි මේ එකම මගයි. කොහෙවත් කිව්වද මහණෙනි මේ එකම මාර්ග සත්‍යයි කියලා? කිව්වේ නැහැ. මොකද ඒක තමයි එතනට ගැළපෙන පරයය මහණෙනි මේ එකම මග. එතකොට මේ එකම මග කියනකොට මග සහ මාර්ග සත්‍ය කියන දෙකම විස්තර කළා. ඒක මිශ්‍රක භාගය කිව්වේ. සතිපට්ඨානේ මිශ්‍රක භාගයයි කිව්වේ. පූර්ව භාගය නෙමෙයි හැම වෙලාවෙදී මිශ්‍රක භාගයයි මේ දෙකම මිශ්‍ර වේදෙනවා මාර්ගය සහ මාර්ග සත්‍ය. හැබැයි මිශ්‍රක භාගය වුණා කියලා මාර්ග සත්‍ය කියන වචනේ යෙදුවේ නැහැ. එතන කතා කළේ නිෂ්පරියයි. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ සූත්‍රයේ තියෙන දේ පරියායෙන් සහ නිෂ්පරියායෙන් බෙදන්න. නැත්තම් සමහර විට අපි මාර්ග සත්‍යයට අදාළ තැන විස්තර කරනකොට මාර්ගය කියන වචනේ එතකොට ඔයගොල්ලෝ බලයි එදා කිව්ව මේකට මාර්ගය කියලා මාර්ග සත්‍ය කියලා අද මේන් කියනවා මාර්ගය කියලා. නමුත් අපි හැම වෙලාවකදීම විග්‍රහ කරනකොට මාර්ග සත්‍ය කියන වචනේ මේ නොයදා පොදුවේ කතා කරනවා මාර්ග සත්‍ය පිළිබඳව. ඒක නිසා ඒ ගැන දැනුවත් කරන්න බැරි වුණා. ඇත්තට මේක එදා කිය යුතු දෙයක් අද කිව්වට ඒක ඒ විදිහට දරා ගන්න. මොකද හැම වෙලාවකදීම මේ පරියාය සහ නිෂ්පරියාය ભેදේ තියෙනවා කියලා. මොකද මට පස්සේ හිතුණා මේ වර්ධවා ගණීද දන්නේ මේක මාර්ගය කියනකොට දැන් මේ කියන මාර්ගෙම අපහු මාර්ග සත්‍යයි කියන එක තැනක ආයේ මාර්ග සත්‍යයි කියන දේ මාර්ගයි කියනවා. තව දේශනාවකදී කියයිද දන්නේ නැහැ කියලා. ඒක නිසා මේ මාර්ගය ගැන විස්තර කරනකොට මේක තමයි අපි කියන එකම මාර්ගය මේ නිවන් දකින්න තියෙන. ඒතකොට මේ මාර්ගය ගැන කතා කරන්නේ මේ මාර්ග සත්‍ය කියන දේන් සංඥානාමයේ කෝක වුණත් මේ විස්තර කරලා තියෙන්නේ මාර්ග සත්‍ය. ඒක නිසා දැන් අපි ළඟ තියෙනයි මේ සැලැස්ම දුන්නේ. ඕගොල්ලෝගේ සැලැස්ම තුල ඒකට මාර්ගය කිව්වත් මාර්ග සත්‍ය කිව්වත් මොකක් කිව්වත් කමක් නැහැ. ඕගොල්ලෝ දාගන්නකොට මේ වාචනේ දැන් නම ගහලා තියාගන්න. මේක මාර්ගය මේක මාර්ග සත්‍යයි කියලා. දැන් දහම් කරුණ දාගන්නකොට කියන දේශකයාණන් වහන්සේ කෙසේ කීවත් පොත ඇතුලේ කෙසේ තිබුණත් ඕගොල්ලෝ මාර්ගයට අදාළ කොටස මාර්ගයට දාගන්න මාර්ග සත්‍යයට අදාළ කොටස ඒකට දාගන්න. එතකොට පැකට් එකේ නම දිහා බලලා ඒකට වෙන් කරන්න යන්න එපා. සීනි ගැහුවොත් සීනි කම්පැනි පැකට් ගොඩක් තියෙනවා. ඉතින් කම්පැනි නම් වලින් සීනි වෙන් කරන්න ගියොත් ඕක හරියන්නේ නැහැ. ඒක නිසා ලේසියෙන්ම නම් කරගන්න දුඹුරු සීනි සහ සුදු සීනි කියලා. ඒක නිසා පොදුවේ කම්පැනි නම නොදා දුඹුරු සීනි එකකට දාන්න සුදු සීනි එකකට දාන්න. ඒකයි කිව්වේ.
කම්පැනි නමින් වෙන් කරන්න ගියොත් ඔයගොල්ලන්ට කෙලවරක් නැතුව බෝතල් ගොඩක් තියාගන්න වෙයි. ඒක නිසා මේ මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා කතා කරපු තැන හැම වෙලාවකදීම එක බෝතල් දෙක විතරක් ඕගොල්ලෝ ළඟ තියාගන්න මොන සීනි පැකට් එක ගෙනාවත් බලලා ගැළපෙන එකට දාගන්න තමන්ගේ ළඟ තියෙන බෝතල් දෙකට. ඒක නිසා ඒක වරදුවට වටහා ගන්න එපා කියන එකත් මතක් කරනවා. එතකොට අද දවසේදීත් අපි සබ්බාසව සූත්‍රය කතා කළා. ඔන්න අද නම් සබ්බාසව සූත්‍රය ඉවරයි. එතකොට අද සබ්බාසව සූත්‍රය අපි නිමාවටපත් කරමු. අපි දේශන මාලාවේ මේ කාණ්ඩය මෙතනින් ඉවර කරන්න වෙනවා. ඊට පස්සේ අපි ආපහු 27න් පස්සේ 29 වෙනිදා මම හිතන්නේ ආපහු දේශනා වැඩසටහන අපේ පටන් ගන්නවා. 29 වෙනිදා කාටත් පුළුවන් නැවත ආපහු සම්බන්ධ වෙන්න. අපි සූත්‍ර කොටසක් හරි යම් දහම් පරයයක් අරගෙන ඒ ටිකේදී සාකච්ඡා කරමු. ඒ ටිකේදීත් අපිට තියෙන වැදගත් කොටස් ටික මම හිතනවා කතා කළොත් හොඳයි කියලා. මොකද යමක ප්‍රකරණේ අපි භාගයට කතා කරලා නතර කරපු මාතෘකාවක් තියෙනවා. ඒ තුල ගොඩක් භාගයට කතා කරලා නතර කළේ. මොකද වර්ධනයේ වේගෙන යන නුවණක් ගත්තේ යමක ප්‍රකරණේ කතා කරපු එක තුල පළවෙනි කාරණාව කිව්වට වැඩිය දෙවෙනි කාරණාව තුල ඊට වැඩිය ගැඹුරට පෙන්වුවා. ඒ වගේම ඊට වැඩිය තුන්වෙනි දේශනාව තුළ ඊට වැඩිය ගැඹුරට පෙන්වනවා. ඉතින් තාම ඇතුළටම පෙන්නලා නැහැ. ඒක නිසා තව ටිකක් ඇතුළටම පෙන්වී යුතු ටිකක් තියෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ ඒක වරදවා වටහා ගන්න පුළුවන් තැන් ටිකක් සහිතව නැවත ඒ ටික ගැඹුරටම පෙන්වන්න ඕන තැන් තියෙනවා. නිකන් දල වශයෙන් මතක් කිරීමක් කරොත් එන ඉස්සරහට කරන්න ඉන්න එක අපි කිව්වොත් දැන් දුක්ඛ සත්‍ය ගැන අපි කතා කළා, දුක ගැනත් කතා කළා. දුක්ඛ සත්‍ය කියන එකේ සීමාව අපි කතා කරගත්තේ සමුදයත් එක්ක එකට යෙදෙන තැන ගැන. ඒ කියන්නේ හිතේ සමුදය සත්‍යයත් එක්ක එකට යෙදෙන තැන ගැන මේ පැත්තේ ඇති කරගන්න සමුදය සහ දුක්ඛ සත්‍ය කියන තැන. නමුත් තණ්හා විප්පයුත්ත සිත නැතිනම් හිතට යෙදෙන තැනක් තියෙනවා. තණ්හා විප්පයුත්ත සමුදය නොයේදී දුක්ඛ සත්‍ය විතරක් තියෙන විපාක අවස්ථාව ගැන කතා කරන තැනක් පවා තියෙනවා. එතකොට ඒ දුක්ඛ සත්‍ය මොකක්ද කියන එකත් අපිට තව දුරටත් විග්‍රහ කරගන්න වෙනවා. විග්‍රහ නොකළොත් ඒක දේශනාවේ අඩුවක් වෙනවා. ඒක නිසා ඒ ටිකත් අපි කතා කරලා ඒ පැවැත්විය යුතු නුවණ ගැන මතක් කරන්න ඕනේ. එහෙමනම්